ආයුබෝවන් සුපුරුදු විදියටම ඔබ අදත් එකතු වෙන්නේ ජීවිතය ගැන අලුතෙන් හිතන ජීවිතය ගැන අලුතෙන් කතා කරන ජීවන ගෙත්තමත් එක්ක. ජීවන ගෙත්තමේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සූප ශාස්ත්‍ර කියන කොටස යටතේ. ඔබට ආහාර පිසගද්දී ඇති වෙන විවිධ ගැටලු තියෙනවානේ. ඉතින් ජීවන ගෙත්තම තුලින් අද අපි ඒවා ගැන කතා කරන්න හිතුවා. මේ සූප ශාස්ත්‍රය. ඉතින් අද ජීවන ගෙත්තම තුලින් මේ සුපවේදී ශාස්ත්‍රය ගැන ඔබට ඔබේ ජීවිතයට අවශ්‍ය කරන යොහුම් පියුම් රටාවන් ගැන කතා කරන්න අද දිදුල ටීවී අපේ මැදිරියට අපි ගෞරවයෙන් ආරාධනා කරා විධායක සුපවේදී සුජිත් ආරියරත්න මහතාට. ආයුබෝවන් කියා පිළිගන්නවා සුපවේදීතුමනි ඔබතුමන්ට. වැඩසටහන පටන් ගද්දීම අපි හිතුවා පොඩක් ඔබතුමාගේ ජීවිතය ඔබතුමාගේ සුපවේදී ශාස්ත්‍ර ජීවිතය ඔබතුමා ආරම්භ කළේ කොහොමද? අද මේ වගේ තැනකට ඔබතුමා ඇවිල්ලා ඉන්නේ කොහොමද කියන දේවල් පිළිබඳව පොඩ්ඩක් කතා කරලා ඉන්න. ඉතින් සුපවේදීතුමනි ඔබතුමාගේ මේ සුපවේදී ජීවිතයට ඔබතුමා පිවිසෙන්නේ කොහොමද? ඔය ඇත්තටම දරංජය සුපවේදී කියන්නේ ඇත්තටම රස දෙයක්. ඒ තමයි ජීවිතේ මේ ජීවිතේත් ගොඩක් රසයි. ඒ කියන්නේ මේ මම ආපු ගමන ගොඩක් රසයි. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් ඒකයි බොහොම hina වෙලා කියන්නේ. මුලදී පොඩි අමාරුකම් තියෙන ඕනම ශ්‍රේෂ්ඨයේ අපි මුලදී ගොඩක් හැම ශ්‍රේෂ්ඨයේදීම පොඩි අපහසුතාවන්ත කියනවා එපා වෙන අවස්ථා තියෙන. ඒ වගේ තමයි අපිත් මුල් පටන් ගත්ත දවස්වල නම් පොඩි ඒ වගේ තිබුණා. දැන් ඇත්තටම හොඳ සන්තෝෂයෙන් බොහොම රසවත්ව කරන වෘත්තියක් තමයි. එතකොට මේ සුපවේදීතුමනි මේ සුපවේදී ශාස්ත්‍රය නියැලෙනකොට ඔබතුමාට මොන වගේ අත්දැකීම්ද මොන වගේ අභියෝගද ඔබතුමාගේ ජීවිතයට ආවේ? ඇත්තටම ධනංජය මම සුපවේදී මම ඇත්තටම මම ගොඩක් කොළඹින් ගොඩක් දුර කියන්නේ මාතර දික්කැලේ දකුණු පළාතේ එතකොට මම මේ වෘත්තියට එන්න හිතනකොට මම ඒ පැත්තේ කවුරුවත් ඇත්තටම මේ වෘත්තිය කවුරුවත් නැහැ. මේ චෙෆ් කෙනෙක් දැන් චෙෆ් කෙනෙක් කිව්වට පස්සේ දැන් ගොඩක් හොටල් ස්කූල් තියෙනවා. දැන් ඒ ගොඩක් තරුණ පරපුර ඇත්තටම පුරුදු වෙලා තියෙන හොටල් ස්කූල් යනවා. ඒක දැන් ඒ කියන්නේ ප්‍රධාන විදේශීය රටකට මේ යන්න ප්‍රධාන සුසුකමක් තමයි මේ හොටල් ජීවිතය. ඒ කියන්නේ හොටල් ශාස්ත්‍රය. ඒකෙම විශේෂයෙන්ම සූපවේදී කියන එක. අපි දැක්කොත් එහෙම පත්තරයක් ගත්තත් මොනවා ගත්තත් මොන මාධ්‍යයෙන් බැලුවත් අපිට පේනවා ගොඩක් වෙලාවට හොටල් ස්කූල් එතකොට ටුවරිසම් පැත්ත තමයි දැන් ලෝකෙ ගොඩක් දියුණු වෙන්නේ. ඒ වගේම රටකට යනවා නම් වෙන රටකට යනවා නම් ලංකාවේ වුණත් හොඳ ඒ කියන්නේ හොඳ මාකට් එකක් තියෙන ජොබ් එකක් තමයි. මම මගේ ඒ කාලේ කිව්වොත් ඒ කාලේ මම මේ හිතනකොට මේ ජොබ් එකට යන්න ඕනේ කියලා ඇත්තට ඒක අහම්බෙන් උනේ. ඒක බලපන් මම කලින් කිව්වා වගේ කවුරුවත් අපි දන්නේ නැහැ මෙහෙම උත්තියක් තියෙනවා කියලා. එනවාට මට කොහොමද ආසෙ හිතුණා. සුපවේදීතුමනි දැන් ඔබතුමා කියනවා මේ වෘත්තියට පිවිසෙනකොට මේ වෘත්තිය ගැන වැඩි දෙනෙක් දන්නේ නැති කාලයක තමයි ඔබතුමා මේ වෘත්තියට පිවිසෙන්නේ කියලා. ඉතින් ඒ වගේ වැඩි නොදන්න වෘත්තියකට ඔබතුමා ඒ කාලේ එනකොට ඔබතුමාට අවදානමක් තිබ්බේ නැද්ද මේ වෘත්තියෙන් ඔබතුමාට ඉස්සරහා අනාගත ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙයිද නැද්ද කියලා වගේ? ඇත්තටම කියනනම් මට අවදානම ගැන හිතුන්නේ නැහැ. මට තිබුණේ ආසාව. මේකට කියන්නේ කෑම මම ගෙදර ඉන්න කාලේ පොඩි ඉස්කෝලේ කාලේ මම ගිහුවම බිත්තර වගේ ඒවා හදලා බලන එක විදියට. ඔය පිටි අනල ඉවර වෙලා නිකන් අපි ඇත්තටම ඒ දවස් දන්නේ කොහොමද මේක මේ පාන්ගෙඩි පාසල් කාලේ ඉඳන්ම තමයි ආසාවක් ඇති වුණා. ඒ මම එතකොට බලනවා දැන් පාන්ගෙඩිය විදියට පිටි අනනවා. අනල ඉවරලා පාන්ගෙඩිය විදියට හදලා ඉවර වෙලා මම තැටියක දාලා පුච්චන කමාලට බලන්න. ඒත් දැන් මේනොට දැන් මම දන්නේ මේ පාන්ගෙඩි හදන කොච්චර විදිය වෙනස් වෙන විදිය කොහොමද මම ඒ දවස්වල කරපු විදියයි අද කරන කොච්චර වෙනස්ද කියලා. දරංජය කිව්වා වගේ අවදානම ගැන මට ඇත්තටම හිතුන්නේ නැති ඒකයි. ඒ කියන්නේ මට ආසාව තිබ්බා. ඒ වගේම තමයි සුපවේදී ගැන අපි ගෙදරක වුණත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටිය මේලා බලන් ඉන්නවනම් ගෙදරක වුණත් කෑමක් හදනකොට ආසාව බලන එක ආසාවක් ඇති වෙනවා. ඉස්සර අපිට කියන්නේ මේ අම්මා හදන කෑම එක නම් හරිම රසයි. අම්මා හදන කෑම බොහොම රසයි. මේ කඩේකින් හරි වෙන කොහෙන් හරි කියලා කෑවේ කෑම එච්චර රස නැහැ කියලා. ඉතින් අම්මා ඇත්තටම හදන්නේ ආදරේ. අම්මා තරහෙන් ගාලා බැන හදන්නේ නේ. අම්මා හදන ළමයිට ගෙදරට ආදරෙන් තමයි කෑම හදන්නේ. මේ හදන කෑම එකට ඇත්තටම ආදරේ වෙන්න ඕනේ. ඒ වගේම තමයි අර අපි ඉස්සර අහලා තියෙන අර ගහන්න නැතුව හදන ළමයයි අඳි ගන්න නැතුව හදන කිරිහොද්දයි එක වගේ කියලා. ඒ කියන්නේ අපි හදන කෑම එකට හොඳ අවධානයකින් හැමතිස්සෙම ඉන්න ඕනේ. ඉතින් පොඩි කාලේ දෙක මට ආසාව තිබුණා. ඊට පස්සේ ඒක මම එක විදියට පොඩි කාලේ ඉඳලා ඒ කියන්නේ ඉස්කෝලේ කාලේ ඉඳලා හදලා බැලුවා. ඊට පස්සේ ඉතින් පාසල් කාලේ අවසන් වෙනකොට මට හිතුණා ආම්බෙන් තමයි මට එන්නේ හිතුනේ මේක. ඊට පස්සේ මම
අවශ්‍ය ආයතන වලට ගිහිල්ලා මම ඉගෙන ගන්න තියෙන පරිමෙම ඉගෙන පාඨමාලාව කතාරලා හැම එකම මම කියන්නේ මට සාර්ථක වුණා. ඒ සාර්ථක වෙන එකේ හේතුවක් තමයි මම පොඩි කාලේ ඉඳලා අපි බෝංචි කියලා කියනවා. බෝංචි කියන දේ වෙනස් වෙන්නේ නැහැ. බෝංචි අවුරුදු 10 2000 ගියත් බෝංචිම තමයි. ඒක හදන විදිය තමයි මම වෙනස් කරන්න ඕනේ. අලුත් විදියකට හිතලා අලුත් විදියකට හිතන්න. දැන් අපි උදාහරණයක් වශයෙන් අපි කියන බෝංචි අපි කන්නේ ගොඩක් වෙලාට කනවා අපි බෝංචි ඉඳලා ලියලා කිරි ටිකක් දාලා හදනවා. මම හදන්න ගත්තම එක එක විදියට හදනවා. එතකොට මේ සුපවිද්‍යතුමනි දැන් අය වෘතියට එනකොට දැන් අලුත් වෘතියක් හින්දා දැන් ඔබතුමාට පරිසරයෙන් එක එක්කෙනාගෙන් විවිධ විදිහේ බාහිර බලපෑම් වෙන්නේ නැතිනේ. ඒ දැන් අභියෝග එන්නේ නැති. ඒතර ඒ අභියෝගات එක්ක ඔබතුමා කොහොමද අද මේ වගේ තැනකට ආවේ? ඔව් ඇත්තටම මම මුලදීම කිව්වා මම මාතර දික්කල් ප්‍රදේශයේ එහි ඉඳලා කොළඹ ඇවිල්ලා කොළඹ තරු පහේ ප්‍රධාන හෝටලයක මම ඇත්තටම ට්‍රේනින් වෙන්න අපි කියන්නේ ආධුනික සූපවේදික විදියට ගියාම ඇත්තටම ලොකු ප්‍රශ්න තිබ්බා. විශේෂයෙන්ම දැන් කාලේ දැන් ඇත්තටම අපිත් එක්ක අලුතෙන් එන ළමයි එක්ක අපි බොහොම සන්තෝෂයෙන් සතුටින් අපි වැඩ කරනවා. සමහර අපි ඒ කාලේ වැඩ කරනකොට සමහර අලුත් කට්ටිය අපි දැන් ඉහි ඉඳලා අපි අලුතෙන් ආවේ. අපි නවකයෝ. සමහරට අපිට ඒ උදව් ලැබෙන්නේ නැති වෙලාවල් තිබ්බා. උදව් ලැබෙන්නේ නැහැ සමහර විට ඒ කට්ටිය හදේ. ඔය සමහර ඉන්නේ හැමතැනම අපි ඔක්කොම එක වගේ නෙමෙයි එක එක විදිහේ කට්ටිය ඉන්නවා. සමහරලාට දැන් අපිත් එක්ක එකට වැඩ කර කෑමක් අලුතෙන් හදනකොට විශේෂ දෙයක් දාන්නම් අපිට කියන මල්ලි චුට්ටක් ගිහිලා වතුරක් ගේන්න එක්ක මොන හරි වෙන මොන හරි ගේන්න යන්නේ අපි එතන යවලා තමයි දාන්නේ. ඇත්තටම දැන් කාලේ එහෙම නෑ. දැන් ගොඩක් වෙලාවට ඒ කියන්නේ අපි උනත් දැමයි ගාඩන කට්ටියට මම සම්පූර්ණ සාත්‍තරය කියලා දෙනවා. ඒ වගේ තින් පොඩි අපහසුතාවයන් තිබුණා සමහර විට අපි දැන්. හැබැයි ඒ අපහසු ඒ දැන් මම කිව්ව මම අද 5ට ඕෆ් වෙන්න තියෙනවා කියලා. මට ගෙනා දෙනවා ලුණු කොළ අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන ලුණු කොළ කිලෝ 5-6ක් ගෙනා දෙනවා. මල්ලි 5ට නේද ඕෆ් වෙන්නේ. දැන් 5යි 10යි වෙලා දැන් මම බලාගෙන ඕෆ් වෙන්නේ කොහොමද දැන් මට යන්න ඕනේ කී. 5ට 10ක් විතර තියෙද ගෙනා දෙනවා ලුණු කොළ කිලෝ 5ක් විතර. මල්ලි මේ සුද්ධ කරලා යන්න කියලා. ඒ වෙලාවෙ ඉතින් සමාජලා ජොබ් එක එපා වෙනවා. වේදා එපා වුණා නම් අද මෙතන චෙප් සුජිත් කියලා කෙනෙක් නෑ. ඇත්තටම කියනවා නම් ඒක තමයි මම දැන් අපිත් එක්ක මේ වෙලාවේ ඉන්නවාලා ඉන්න සමාජයට වාගේ මේ අපිත් එක්ක ඉන්න කට්ටියගේ දරුවෝ අනාගත සූපේදී ඉගෙන ගන්න යන්න පුළුවන් සමහර දැනට ඉගෙන ගන්න යන කට්ටිය වෙන්න පුළුවන්. දැන් ඒ වගේ අමාරුකම් එන ඒ වෙලාවට දාලා යන්න එපා. නෑ මම කොහොම හරි මේකෙම ඉන්නවා කියලා ඒ අදිස්ථානෙ තියෙනවා. ඒතර එහෙම වුණොත් තමයි ඇත්තටම සාර්ථක වෙන්නේ. දැන් සුපවේදිතුමනි දැන් ඒ කාලේදී මේ වෘතිය එච්චර ප්‍රසිද්ධ වෘතියක් නොවුණාට අද වෙනකොට දැන් ගොඩක් දරුවන් උසස් පෙළ අවසන් කරපු වහාම මේ වෘතියට නියැලෙන්න පටන් අරන් තියෙනවා. ඔබතුමා දකින විදිහට මේ වෘතියේ සාර්ථකත්වයට ඒ දරුවෝ යන්න නම් දැන් නිවසේලා දැන් මේ නරඹන දෙමාපියොත් ඉන්නවනේ. ඒතර ඔබ දැන් මේ දෙමාපියන්ගෙන් බලාපොරොත්තුවක් ඇති තමන්ගේ දරුවන්ව මේ සුපවේදී ශාස්ත්‍රයට නිරත කරවන්න මේ ශාස්ත්‍රය උගන්වන්න එහෙම අරමුණු තියන ඇති. ඉතින් ඔබතුමාට මොනවද මේ වගේ දෙමාපියන්ට මේ වගේ මේ නරඹන ඒ දරුවන්ට දෙන්න දෙන පණිවිඩ? ඇත්තටම කියනවා නම් සුපවේදී ශාස්ත්‍රය කියන්නේ හොඳ කියන්නේ ලෝකයෙන් පිළිගත්ත හොඳ මේ රැකියාවක්. ඒ වගේම ලෝකෙ ගත්තොත් විශේෂ අපිට ඇත්තටම ආඩම්බරයි ලංකාවේ ඉන්න චෙෆ්ලාට තමයි හොඳ පිළිගැනීමක් තියෙන. ඒ වගේම අපේ ගොඩක් ලොකු රටවල් වල ලොකු හොටෙල් එකක් නෙමෙයි හොටෙල් 4-5 එකට පාලනය කරනවා ලංකා සුපවේදීන්. ඒ වගේම තමයි ලංකාවේ මිනිස්සුන්ගේ අර දෙයක් තියෙනවනේ. ඔය ටැලන්ට් එකක් තියෙනවා. ඇත්තට මම රටවල් ගානක වැඩ කරලා තියෙනවා. දැන් මම එක සැරයක් මම ගියා ඉරාක් වල ගියා. ඉරාක් ගියේ ඇමරිකන් බේස් වලට කැම්ප් වලට. මම ගියේ ඇත්තටම ඒ දවස්වල මම 3rd කොමි කියන අඩුම ලෙවල් එකකින් මම ගියේ. මම එතනින් අයින් වෙනකොට සැලඩ් වර්ග හදන්නේ සැලඩ් වගේම හදන කියන කෝල් කිචන් කියලා සෙක්ෂන් එකක් තියෙන. ඒකේ චෙෆ් වෙලා තමයි මම ඉන්නේ. ඒ කියන්නේ අපේ වැඩවලට ඒ කටියට ආසයි. දන්නා ලංකාවේ කෙනෙක් චෙෆ් කෙනෙක් කියලා ලොකු පිළිගැනීමක් තියෙන. ඒ පිළිගැනීමත් එක්ක අපිට ඇත්තටම පිටරට ගියත් ගොඩක් ඉස්සරහට යන්න එක අපිට ගොඩක් මේ ඉවහල් වෙනවා. ඒ කියන්නේ අපේ දේවල් මේ විදිහටම තවත් අලුත් විදිහට මේ වෙනස් කරගෙන ඒ කියන්නේ ලෝකයට අපේ රටේ තියෙන සුපවේදී ශාස්ත්‍රය ලෝකයටම අභිමානයෙන් පෙන්වන්න පුළුවන් කියලා තමයි උතුමා. ඒ වගේම ඇත්ත දැන් මාස ගිය අවුරුද්දේ මට හරියට මතකයි ගිය අවුරුද්දේ ඉස්සෙල්ලා අවුරුද්දේ හරි ඔලිම්පික් වලින් වැඩිම පදක්කම් දිනාගත්තේ ලංකා සුපවේදී. ඔලිම්පික් තරගයකින් දැන් අපි කියමු දැන් දුවනවා වගේ තරගයකින් වගේ දිනුනොත් එහෙම ගොඩක් දන්නවා කට්ටිය. රට මේක ලෝකෙම ගොඩක් ඒක ඇත්තට පැසසුමට ලක් කර ලංකාවේ කට්ටිය තමයි ලෝකෙම ඔලිම්පික් වලින් වැඩිම පදක්කම් ලබා ගත්තේ. දැන් සුපවේදීතුමනි දැන් අපි දන්නා දැන් මේ වෙද්දී කොරෝනා වසංගතයත් එක්කලා දැන් මීටරේ පරතරේ තියා ගන්න ඕනේ සමාජ දුරස්ථභාවය තියා ගන්න ඕනේ කියන එක සංකල්පත් එක්කනේ දැන් අද වෙද්දී වැඩ කරන්නේ. දැන් ඔබතුමන්ලා දැන් අද වෙද්දී හෝටල් ශාස්ත්‍රයේ වැඩ කරනකොට දැන් මිනිස්සු එනවා දැන් ආහාර ගන්න. එතකොට ඒගොල්ලෝ පිළිවෙලට ඒ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් ඒවා අනුගමනය කරනද?
ඔය ඇත්තටම ඉතින් 80ක් විතර පිළිපදිනවා ඒ කට්ටිය. සමහර කට්ටිය ඉතින් පොඩි පොඩි අතපසුගේ හැමතැනම වෙනවනේ ඒවා සාමාන්‍ය දේවල්. ඉතින් ඒ ඔක්කොම ඉතින් කොහොම හරි ගානට ඉතින් බැලන්ස් කරගෙන පරිස්සමෙන් කට්ටියම වැඩ කරනවා. එතන මේ කොරෝනා වසංගතයත් එක්ක සුපවේදී වෘත්තියට මොන වගේ බලපෑමක්ද අද වෙද්දී ඇති වෙලා තියෙන්නේ? ඇත්තටම පොඩි බලපෑමක් තියෙන එක නෑ කියන්න බෑ. ඒ කියන්නේ දැන් සමහර අපි දැක්කොත් ගත්තොත් එහෙම කොළඹින් පිට ගොඩක් හොටෙල් වහලා තියෙන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මම කියන්නේ මේ වෘත්තියේ තියෙන වටිනාකම මගේ හොටෙල් එක වහලා නම් මගේ දෑතේ රැකියාවන්නේ තියෙන්නේ. කියන්නේ කොරෝනා තියා මොනවද හැදුවා මිනිස්සු කණ එක නවත්තන්නේ නැහැ. මිනිස්සු වැඩියෙන් කනවා කියන්නේ ගෙවල් වල ඉන්නකොට හරි දැන් බලන්න උදාහරණයක් ගත්තොත් දැන් මම මේකට කියනවා නෙමෙයි අපි සූපවේදීන් ගොඩක් කට්ටිය දැන් ඇත්තටම පෞද්ගලිකව ඒ යාළගේ පොඩි පොඩි රෙස්ටොරන්ට් දාගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් මේ වෘත්තියේ දැනුමෙන් තමයි කරන් තියෙන්නේ. ඒ කියන්නේ එයා දන්නවා දැන් මට මේ ජොබ් එක මේ හොටෙල් ජොබ් එක නෑ. මට මේ දවස්වල අඩුයි කරන්න අමාරු. එයාලා දේවල් හදලා ඒ වල ගොඩක් කට්ටිය ඇත්තටම මේකත් එක තමයි එක පැත්තක් තමයි දැන් අපි එක එක්කලා යටතේ වැඩ කරපු ගොඩක් සූපවේදීන් ඉන්නවා. එයාලා දැන් තමයි රෙස්ටොරන්ට් අයිති කට්ටිය වෙලා. තමන්ගේ දේවල් එක එක විදියට දැන් මම දැන් ඔය අපි කොත්තු කියන ඕන කෙනෙක් දන්නවනේ. දැන් මගේ යාළුවෙක් පටන් අරගන්න කොත්තු සම්පර පොට් එකේ මැටි මුට්ටි වල දානවා. දැන් බුරියානි වගේ ඒවා කෙසල් කොළ ඒවා මේවා එක එක විදියට දාලා ඒ කියන්නේ යාළුවා නිර්මාණ දැන් සාමාන්‍ය දන්නේ නැති කෙනෙක් ඔය දැම්මොත් නිකන් පිඟානක දාලා තමයි කොත්තුයක් උනත් දෙන්නේ. දැන් සූපවේදී ගැන හරියට දන්න කෙනෙක් එක පිළිගන්නකොට මොන හරි විශේෂත්වයක් තියෙනවා. අඩුම ගානේ උඩින් කැරට් එකකින් කපු මලක් හරි තියෙනවා. ඒ කියන්නේ අර බුද්ධියත් එක්ක ඇත්තටම ඒ කියන්නේ මිනිසුන්ට ආස හිතන විදිහට ඒක ආස හිතන අපේ කතාවක් තියෙනවනේ සූපවේදී කතාවක් තියෙනවා. එහෙන් කාලා තමයි කටින් කන්නේ කියන්නේ. එහෙන් බල්ලා ලස්සන නම් තමයි මම ඒකට ඒ රස විඳලා ගාවේ රස විඳලා තමයි ඊට පස්සේ ඒක ඒ වගේ ඉතින් අර ඇත්තටම හොඳ රැකියාවක්. ඒ කියන්නේ දැන් හොටෙල් එකට යනකොට ඇත්තටම මම කවදාවත් ගෙදර යනකොට කෑමයක් කරා යන්නේ. මට කන්න හොටෙලෙන් හම්බ වෙන. ඊට අමතරව ඉතින් මිනිස්සුන්ට ප්‍රධානම මේක තමයි කෑමනේ මිනිස්සු ගොඩක් වෙලා හිතන්නේ. අත්‍යවශ්‍යම දෙයක් නේ. Tamanට කැමති දෙයක් කන්න ලැබෙනවා කියන්නේ ලොකු පිනක් ඇත්තටම. මට ඉස්සෙක් කන්න ඕන නම් දැල්ලෙක් කන්න ඕන නම් මොනවාද කන්න ඕනේ මහා කොහොම හරි ඒක මට ඉතින් කන්න එකේ ඒ වෙලේ මේ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ වෘත්තිය නියල නැහැ. ඒ වෘත්තිය නියල නිසා ඇත්තටම මේ එහෙම බලනකොට ඒක ලොකු මේ ජොබ් එක ඇත්තටම බොහොම සන්තෝෂෙන් කරන්න පුළුවන්. ඒ වගේම හොඳ ආදායමක් හම්බ වෙනවා. හොඳ පඩියක් ගෙවනවා. ඔව්. දැන් සුපවේදීතුමනි දැන් අද වෙනකොට නිවසේ ඉඳන් මේ නරඹන ගොඩක් ගෘහිණියන්ට එක එක විදිහට දැන් ප්‍රශ්න තියෙනවා මේ සූප ශාස්ත්‍රය ගැන. සමහර අයට බත් එකට හරියට බෙරි කරගන්න නැතුව උයා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. සමහර අයට කොච්චර කෑම එක හොඳට හැදුවත් ලුණු වැඩි වෙන ප්‍රශ්නයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ඔබතුමත් එක්ක මේ දේවල් ගැන කතා කරන්න මේ දේවල් දැන් ගෘහිණියන් බලාපොරොත්තු වෙන ඇති මේකට මොන වගේ විසඳුම්ද අපිට ඔබතුමාගෙන් ගන්න පුළුවන් කියලා. ඉතින් අපි මේ දේවල් ගැන තවදුරටත් කතා කරමු මේ විරාමයෙන් පස්සේ මේ ජීවන ගැත්තම. ඉතින් අපි විරාමයට කලින් කතා කරන්නේ අර කෑම එකකට ලුණු වැඩි වෙන කතන්දරේ බත් එක බෙරි වෙන කතන්දරේ. ඉතින් අපේ සුපවේදීතුමා ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි එතුමාගෙන් අහලා බලමු බත් එකක් බෙරි කරගන්නේ නැතුව කෑම එකකට ලුණු වැඩි කරගන්නේ නැතුව හරියට උයන්නේ කොහොමද කියලා. සුපවේදීතුමනි. ඔය දරංජ මට පේන්නේ දරංජරත් එහෙම අත්දැකීමක් තියෙනවා වගේ ඉස්සලා මේ කැහුවේ මම හිතන්නේ මේ ඔය සාමාන්‍යයෙන් අර බත් බෙරි වෙන හේතු දුක ගොඩක් තියෙනවා ඇත්තටම. පළවෙනි එක තමයි අපි ගන්න හාල් එක. සමහර හාල් තියෙනවා අලුත් හාල්. අපි ඉස්සර හාල් ගත්තට පස්සේ දැන් මේ කන්නේ කපන වී ටික අපි අරන් තියලා ඊළඟට ගියපා අපි කියන පරණ ගියපාර කන්නේ ඒවා තමයි ගොඩක් කරලා කොටන්නේ. දැන් අර තියෙන මේකත් එක්ක සමහර විට ගොඩක් වෙලාට වෙන්නේ ඔකයි. අලුතෙන් කුඹුරු හාල් මේ වී කපපු ගමන්ම ඒක කොටනවා. කොටපුවම අලුත් හාල් වල චුට්ටක් කැඳ ගතිය තියෙනවා. ඒකට ගන්න තියෙන්නේ හොඳට හොදන්න ඕනේ. හාල් එක පාරක් නෙමෙයි හාල් සාමාන්‍යයෙන් 3 පාරක් විතර හොදන්න ඕනේ. හොදලා ඉවර වෙලා අපි අවශ්‍ය ගානට වතුර අපි සාමාන්‍ය තියෙන ප්‍රමාණය වතුර තියලා තමයි බත් උයා ගන්න ඕනේ. දැන් අලුත් හාල් නම් ඇත්තටම වතුර චුට්ටක් අඩුවෙන් තියන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ගෙදරක මේ ඇඟිල්ලට තියන්නේ ඒක පුරුකට තියනවනේ. සම්පූර්ණ පුරුක නැතුව චුට්ටක් අඩුවෙන් තිබ්බනම් ඒ ප්‍රශ්නේ හරි යනවා. එහෙම නැත්නම් ওই ප්‍රශ්නේ එකම විසඳුම තමයි මැටිලි මුට්ටියක ඇත්තටම දරලිතේ වගේ වුණා අර බත් එක හොඳට උතුරලා අර පොඩි කාලේ දන්න බත් එක ඇත්තටම උතුරලා ඕ ගාලා කැඳ එළියට යනවා. දැන් වෙලාදී අපි රයිස් කුකර් එකේ තමයි බත් එක උයන්නේ. අපි දැන් මේ කාලේ කියනවනේ ආසනික් තියනවා අර බෙහෙත් ගහනවා මේ බෙහෙත් ගහනවා කියලා ඔක්කොම කියනවනේ. ඉතින් අර ඉස්සර කරේ ඔය මොනවා තිබුණත් අර බත උතුරනකොට කැඳත් එක්ක සියලුම දේවල් එළියට යනවා. දැන් වෙන්නේ රයිස් කුකර් අපි ලේසියට උයනවා. එතකොට අර තියෙන මේවා ඔක්කොම ටික ආයි බත් ඇතුළට මුරා ගන්නවා හිඳලා. දැන් ඉස්සර දනංජය අපි රෑ ඉතුරු වෙන බත් හීල් බත් කියලා උදේ කාලා තියෙනවනේ. ඔව්.
හිල්වත්. දැන් හිල්වත් කන්න බෑ හේතුව තමයි බත්තේ නරක් වෙනවා. ඒකට ප්‍රධාන හේතුව රයිස් කුකර් එකකට පස්සේ අර සියලුම දේවල් ඇතුළට තමයි උරාගන්නේ. ඔව්. ඉක්මනට නරක් වෙනවා. ඒක නිසා ගොඩක් වෙලාවට හාල් එකක් ගන්නකොට පරණ හාල් කියන්නේ. අලුත්ම හාල් වලට රසය අලුත් මාල් ඇතර අපි කියන අලුත් හාල් හොඳයි කිරිබත් වගේ. අපි ඒ කාලේද කියන්නේ අලුත් හාල්ෙන් කිරිබත් හදන්න කියලා. කිරිබත් බෙරුණාට ප්‍රශ්නයක් නැහැ නේ. ඒ කියන්නේ ඒ කාලේ ඉඳලා දන්නවා මේ අලුත් හාල් එක බෙරි වෙනවා කියලා. ඒ වගේම දැනන්ජය මට තව දෙයක් කියනවා. දැන් අපි දැන් සූපවේදී කලාව ඉගෙනගෙන අපි ඉන්ටර්නෙට් වලින් බලලා මේවා ගොඩාක් කරුණු එතකොට අපිට එක එක වලින් එනවා මැසේජ් එනවා මෙහෙම විස බීජ මෙහෙම නැති කරන්න කියලා. ඇත්තටම අදටත් ආසයි ඉස්සරට ගමට අපේ ගෙදරුණත් ඉස්සර ආච්චිලා නැන්දලා කරන්නේ බත් එක කූරු ගාලා දානවා වට්ටියට. වට්ටිය ලොකු වට්ටිය තියෙන වට්ටියට දානවා. මෙහෙම අපි පංකොල වලින් මේක වට්ටියක් තියෙනවා. කූරු දාලා ඔකට දාලා හොඳට මෙයා ගන්න. එතකොට ඒ බත් එකේ සම්පූර්ණ අස්වැන්න වැඩි වෙනවා. දැන් සමහරට අපි බෙදා ගන්නවා රයිස් කුකර් එකෙන් හරි මොකක් හරි කි උණුනුයෙන් බත්. ආයි කියන්නේ අර බත් එක මේසෙට පිළිගන්නකොට අර වට්ටියම තියලා තමයි පිළිගන්නේ. නෑ ඒක නංජේ නෑ. ඒක කූරු ගා ගන්න බත් එක නිවා ගන්නවා. දැන් අපි කියමුකෝ අපි කෑමයක් උණුනුයෙන් බෙදා ගන්නවා කියලා බත් එක. උණුනුයෙන් බෙදාගත්තම මේ සැඳි මේ පොල් කටු හැන්දෙන් දෙකක් විතර අපි දන්නේ ප්‍රමාණය ඇත්තටම කොච්චර සමහරව කරලා බලනකොට වැඩි වෙනවා. ඉස්සර කරේ වට්ටියට දාලා හොඳට කූරු ගාලා හොඳට නිවාගෙන ඊට පස්සේ තමයි මුට්ටියට දැම්මේ. ඕකෙද මට කියන්න තිබ්බ ඕක නෙමෙයි. එයාලේ අන්තිම වට්ටියට ගහන ලුණු පොට්ටක් කියන ලුණු වතුර ටිකක් ගහලා තමයි අන්තිම ටික පිහදාලා ගන්නේ. ඒ කට්ටියට විස බීජ හදනවා. බැක්ටීරියා දිරි මොන හරි දෙයක් තිබුණොත් ඊළඟ සැරේ දානකොට අය වට්ටිය හොදන්නේ නැහනේ. එයාලා ලුණු වතුර දාලා තමයි ඒක පිළිගෙන අපි ඒ කාලේ මොනා කරත් ඒක හේතුවන් නිසා කරේ. දැන් වගේ විද්‍යාත්මක දෙයක් තිබුණා. විද්‍යාත්මක දෙයක් ඒක ඇත්තටම තිබුණා තියෙනවා. ඇත්තටම ගත්තොත් අපේ ආච්චි අම්මලා හරිම විද්‍යාත්මකයි නේ. විද්‍යාත්මකයි. ඉස්සර තිබ්බේ නෑනේ අර මේ දැන් මිරිස් කුඩු එමේව නෑ. මමත් ඉස්සර පොඩි කාලේ මට මතකයි මං ගලේ අඹරලා තියෙන මිරිස් එමේ. අඹරලා ඒ මිරිස් පොල් මේ තියෙන තුන පහ අපේ පොල් කට්ට තියෙනවනේ. ඒක ඔකට තියෙනවා අබ චුට්ටක් අඹරලා ගුලියක් පොඩි ගුලියක් තියෙනවා මිරිස් ගුලිය ටිකක් ලොකුවට තියෙනවා. කහ පොඩ්ඩක් තුන පහ ඔක්කොම අඹරලා තියලා ඔකට තියෙනවා ලුණු කැට ටික තුන. ලුණු කැට. ඒත් ඇත්තටම අපි විස බීජ මොන හරි එනවා නම් නැති වෙන්න තමයි කියන්නේ. ඒ කාලේ දැන් අපි දැන් ඉගෙන ගන්න ඇත්තට මම ගොඩක් කල්පනා කරනවා. අපි දැන් මේ විද්‍යාත්මක කීකේ ගොඩක් ඉගෙන ගන්න ඒ කාලේ එකට කරලා ඉවරයි. අපි මේ ආයි පටන් ගන්න තියෙන්නේ. මම මුලින්ම පටන් ගන්නවා. ඒ කට්ටිය ඒ කාලේ කරලා ඉවරයි. ඒතර ඒ දේවල් අපි ඉදිරියට පවත්වාගෙන යන්නේ නැතුව ඒ දේවල් අමතක කරලා දැන් ආයිමත් වැඩේ වරද්ද ගත්තා පස්සේ අපි කවුරු හරි කිව්වා කියලා පොතක් බලන් ඒ කාලේ අපි ඒ කාලේ මිනිස්සු මොනා කරත් හේතුවක් තිබ්බා. ඒ වගේ තමයි බත් එකටත් මම කියන්නේ අලුත් හාල් එදත් කිව්වේ කිරිබත් අර ගන්න අලුත් හාල්. ඒතකොට හාල් පරණුවාම පස්සේ තමයි උයන්න බත් වලට ගන්න. ඒතකොට යාර බත් බෙරුවෙන්ගේ ප්‍රශ්නේ එතනින් ඉවරයි. අර බත් එක උතුරලා යනකොට ඒක ඒතකොට බෙරි වෙන්නේ නැහැ. දැන් ඕවා කියලා වැඩක් නැහැ නේද නැන්ද? ඊට පස්සේ අපි බත් නිකන් හරි බෙරි වුණා කියලා. ඒ වෙලාවට හොඳටම එකම දෙයක් කරන්න තියෙන්නේ කලින් කිව්වා වගේ හොඳට කූරු ගාලා නිවෙන්න තියෙනවා. දැන් ඔබට තිබ්බ බත් බෙරි වෙන ප්‍රශ්නයට ඔන්න විසඳුම මේ ජීවන ගෙත්ත මේ වැඩසටහනෙන් අපි ලබා දුන්නා. දැන් ඔබට තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි හිතමුකෝ දැන් ඔබ කරවල ව්‍යංජනයක් හදනවා කියලා. දැන් කරවල වල සුපවිදි තුනේ කොහොමද ලුණු තියෙනවා? දැන් එතකොට ඕක දරංජය කරවල ලුණු තියෙනවා. ඒත් කරවල වලින් අපි දැන් ගොඩක් කලාට ඒක මම ඉස්සරට ඇත්තටම ඉස්සර ගමට ආසයි. අදටත් මම ආසයි. ගොඩක්ම ආසයි ඇත්තටම. දැන් කරවල වල ගත්තොත් අපි දැන් කරවල කනවා රස කරලා ඇත්තටම ගොඩක් කලාවට කරවල වලට ගන්නේ. ගොඩකට කට්ට කියන අපි කියන කට්ට කව රසයි කියන්නේ. කට්ට කව රස වෙන හේතුවක් තමයි දරංජය. ඒක මේ නරක් කළා නෙමෙයි වේලන්නේ. හේතුව තමයි කට්ට මාළු කනවා අඩුයිනේ. ඒතකොට ඒක අනිවාර්යෙන් ඒ කියන්නේ ගණන කට්ට කවල කොහොමද ෆේමස් රසයි කියන්නේ. ඒ මාළුව ගන්නෙම කරවලයක් විතර කරවල වල තමයි. අනිත් ගොඩක්ම මාළු ගොඩක් වෙලාවට සවුත් වුණාට පස්සේ තමයි විකුණ ගන්න හරි මොනවා හරි දෙයක් උනා තමයි ගොඩක් කරවල වලට යන්නේ. ගොඩක් වෙලාවට. හොඳට හදන කරවලක් තියෙන ගොඩක් වෙලාවට අරම තමයි වෙන්නේ. බාල විදියට. ඒකේ උනාට හොඳම කරවල జాතියක් තියෙනවා අපි දන්නවා. මම ඇත්තට දික්කල කියන්නේ මුදායිනේ තියෙන ගමක්. මේකේ මේ බෝට්ටු කරවල කියලා තියෙනවා. බෝට්ටු කරවල එක රසයි ඒ කියන්නේ ඒකට ලුණු දාන්නේ. ඒ කියන්නේ යනකොට එයාට අහු වෙන මාළු මාසයක් විතර මාසයකමාර මුද යන මාළු අල්ලන්නේ. එතකොට අර යනකොට අහු වෙන මාළු යනකොටම අරන් දාගත්තොත් ඒ වැඩි වෙනවා ප්‍රමාණය. එයාලා කරන්නේ යනකොට අහු වෙන මාළු ඔක්කොම පාලලා කරවල වෙනවා. කරවල. ඒත් ඒ වගේ ලුණු නැහැ. ලුණු නැහැ. එතකොට දැන් ඔය කොහොමද
සමහර විදිහකින් දැන් අපි දැන් ඔය කරවල වල දැන් ලුණු තියෙන කරවල තියෙන ලුණු නැති කරවල තියෙන දැන් ඔය මොනවා හරි දෙයක් අපි අපේ ඉන්න ගෘහණියෝ පිසින්න යනකොට ඔය එක්ක ලුණු වැඩි කරගන්න ප්‍රශ්නයක් තියෙනවා නැත්නම් ලුණු අඩුවෙන් දාගන්න ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද ඒක? ඔව් කරවල ඇත්තටම කරවල එක හොඳට පොඩි කෑලි කපලා ගොඩක් වෙලාවට පොල් වතුර තියෙන්නේ. පොල් වතුර ටිකක් දාලා හේදුවොත් එහෙම සම්පූර්ණ ලුණු රසය යනවා. සම්පූර්ණ ලුණු රසය යනවා. යනවා පොල් වතුර. එහෙම නැත්නම් උණු වතුර ටිකක් දාලා හොදන්න පුළුවන්. එහෙම නැත්නම් ඇල් වතුරෙන් උනත් ඇල් වතුර විශේෂයෙන්ම කරවල ගන්නකොට කියන්නේ කරවල නිකන් අපි හදිස්සියට දාලා වතුර ටිකක් දාලා ඔහොම හොදලා ගන්න එපා. කරවල අපි දන්නේ මොන වගේ තැනක වේලනවද කියලා. බීම කොහොමද බීමනේ හොත් වේලන්නේ අංකාය ගත්තොත් ගොඩක් කාල බීම වේලන්නේ. එතකොට දූවිලි සත්තු මේවා ගෑවිලා යනවා. ඒක නිසා ගොඩක් වෙලා ඇල් වතුරෙන් හොදනවා නම් සාමාන්‍ය විනාඩි 10ක්වත් 15ක්වත් වතුරේ දාලා තියන්න. ඒ කියන්නේ නිකම් වතුරේ පෙඟෙන්න තියලා. පෙඟෙන්න තියලා. ඊට පස්සේ හොඳට හේදුවර පස්සේ උඩ තියෙන මේක ඔක්කොම ඒ විදිහේ මේවා යනවා. එතකොට මේ සුපර්විදිතුමනි දැන් ඊට අමතරව දනංජය දැන් අපි කියමු එයා එහෙම කරලා කරවලේ ලුණු වැඩි වුණා කියලා. අපිට අලපෙත්තක් දාන්න පුළුවන්. අලපෙත්ති පෙති කපලා දැම්මට පස්සේ ඒකතර ගොඩක් කාටේ ලුණු රස අලයකට මේ වෙනවා. අලයකට උරා ගන්න. එහෙම නැත්නම් අපි කියමු සාමාන්‍ය ගානට වැඩි කියලා. يعني ගොඩක් මේ සාමාන්‍ය වැඩි නම් අපිට තක්කාලි දාන්න පුළුවන්. ඇඹුල් ඒ කියන්නේ මොන හරි ඇඹුල් දාලා කිතු කරගන්න පුළුවන්. ඔය තක්කාලි කතන්දරේ කියද්දි මට පොඩ්ඩක් මතක් වෙනවා සුපර්විදිතුමනි දැන් අර අපි හාල් මැස්සෝ වගේ කෑම එකක් හදාගත්තී තක්කාලි දාන්න එපා කියන අර ඒ හාල් මැස්සොත් එක්ක තක්කාලි ප්‍රතික්‍රියා කරලා එතන හැදෙන ඒ අම්ලේ හින්දා එහෙම ඒ කියන්නේ කැල්සියම් නිසා වෙන්නද මං කියන්නේ දැන් අපි කියන්නේ හාල් මැස්සෝ කැල්සියම් තියෙනවා කියලානේ. එක එක කතාන්දර තියෙනවා. දැන් ඉතින් මාළු කිව්වොත් හාල් මැස්සෝ ඔක්කොම මාළු ගත්ත ගොඩක් මුහුදෙන්නේ වගේ. යාලත් ඉතින් මුහුදෙම තමයි ඉන්නේ. ඉතින් එක එක කතා එක එක විදියට තියෙනවා. හොඳම දේ තමයි මම කියන්නේ අලපෙත්තක් වගේ කපලා දාන්න පුළුවන්. අල දාන්න පුළුවන්. සාමාන්‍ය වෙන්න සාමාන්‍ය යන්තම් වගේ ලුණු වැඩි නම් තක්කාලි වගේ දාලා අඩු කරගන්න පුළුවන්. අපිට මේ මාළු හොද්දක් වගේ එකකට හරි කවන්නේ ලුණු වැඩි වුණොත් එතකොට ඒ වගේ වෙලාවකදී මොකද කරන්නේ? ඔව් ඇත්තටම දැන් මාළු හොද්දකට වගේ ලුණු වැඩි වුණාම අලපෙත්තක් දාලා ඒක මං කියන්නේ ඒ වගේ දෙයක් කරන්න කියලා. සාර්ථක නැහැ. ගොරක දාන්න පුළුවන් අපිට. ගොරක දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකම දෙයක් කරන්න තියෙන්නේ. තව චුට්ටක් වතුර එකතු කරලා හරි කිරි එකතු කරලා පොඩ්ඩක් හොද්ද ඒක තමයි ලේසිම වැඩි. හොද්ද පොඩ්ඩක් වැඩි කරගන්න එක. වතුර ගතිය වැඩි කරගන්න. වතුර ගතිය වැඩි කරගන්න. එතකොට මේ සුපර්විදිතුමනි මේ දැන් අපි සාමාන්‍ය ව්‍යංජනයක් කියනකොට ඒ වගේ දෙයකට ලුණු වැඩි වුණොත් අපි මොකද කරන්නේ? ටික අපි හිතමු දැන් කැරට් ලීක්ස් ඔය වගේ දෙයක් හදනවා කියලා. ඒකත් ඇත්තටම දැනන්නේ ඒකටත් ගොඩක් කරලා අපි දැන් අපි ගියමුකෝ එළවලුවක් කියලා අපි ලීක්ස් එකක් කියලා. සාමාන්‍යයෙන් ඕන කෙනෙක් මේ ලීක්ස් වගේ වලට ටක් ගාලා ලුණු වැඩි වෙනවා. මම ඒ දැන් අපි ගියමු ලීක්ස් කිලෝ එකක් කපලා ඉවුවොත් ඒවා අපි වෙලි වෙනකොට ග්‍රෑම් 500ක් වගේ තමයි තියෙන්නේ. ඒ වගේ දෙයකට කරන්න දෙන එකම දේ තමයි අනිත් සියලුම දේවල් දාලා උයන්න උයලි වෙලා අරක බාගෙට අඩු වුණාට පස්සේ ලුණු දාන්න. අපි මුලදී දාන්න සම්පූර්ණ ප්‍රමාණය කිලෝ එකටමනේ. එතකොට තියෙන වලෙන් එකක් තියෙනවා. එතකොට හැඳි ගාලා බලනකොට උනත් ලුණු ප්‍රමාණය ඇති. අරක කුක් වෙනකොට ටික ටික අඩු වෙනවා. එහෙම වුණාම අර මුලදී දාන ප්‍රමාණය තව හිඳුනට පස්සේ ලුණු ප්‍රමාණය වැඩි වෙනවා. නිතරම ඒ වගේ දෙයක් විශේෂයෙන්ම මැල්ලුම් වලට වගේ දානවා නම් මැල්ලුම් වගේ හදනවා නම් ලුණු පස්සේ අන්තිම මොහොතේ ලුණු එකතු කරන්න. දැන් මොකද ලුණු ප්‍රශ්න ගැන කතා කරද්දී අපි සමහරක් වෙලාවට අහනවා කෑම වල ඉවරනම හම්බන්තර ලුණු වරහයේ ෆොටෝ එකක්වත් ගහගෙන තියාගෙන හිටියද මෙච්චර කෑම වල ලුණු වැඩි වෙලා තියෙන කියලා. මොකද මේ නරඹන ගෘහණියන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් කෑම වලට ලුණු වැඩි වෙන කතන්දරේ නේ සුබවිදි. ඒ වගේම තමයි නේද ලුණු වලට පොඩි කතාවක් තියෙනවා. මම ලුණු වලට ගොඩක් වෙලාට කියන්නේ මේ කුස්සිය ආදරේ කියලා. හැමදේරම දාන හින්දාද? නෑ ආදරේ කියන එක අඩු වෙලත් බෑ වැඩි වෙලත් බෑනේ. දැන් කුස්සිය ආදරේ කියන ලුණු වලට කියන්නේ ලුණු වැඩිපුර දාලත් බෑ අඩු වෙලත් බෑ. මේක නිසා බැලන්ස් එකේ තමයි දාන්න ඕනේ. ඒ වගේම තමයි දැන් අපි හිතමු දැන් කොළ ගැන කතා කරා මැල්ලුම් ගැන කතා කරනවා. මැල්ලුමක් හදපු ගමන් පුළුවන් නම් ඒ වලද මාරු කරන්න ඕනේ. මාරු කරන්න. අපි මැල්ලුමක් හදන අපි මෙටි වලඳක හැදුවා මිනිහ වලඳ මොකක් හරි හැදුවා. හොඳට කූරු ගාලි ඉවර වෙලා මැල්ලුම ටක් ගාලා වෙන වලඳකට මාරු කරනවා නම් වඩාත්ම හොඳයි. අරකෙම තියෙනකොට සම්පූර්ණ කළු පාට වෙනවා ඒ රස්නෙට. මේ වෙනවා තමයි. වැඩි වෙනයි. ඩිස්කලර් වෙලා කියන්නේ පාට හරින්නේ නැහැ. ඒතකොට පාට්නර් එක තියෙන ගුණාත්මක භාවය අඩු වෙනවා. ඒක නිසා ගොඩක් වෙලාට මාරු කරගන්න හිතුවා හොඳයි. මේ සුපර්විදිතුමනි දැන් ඔය කතා කරද්දි මට මතක් වෙනවා දැන් සාමාන්‍ය අපේ ලංකාවේ තියෙන නිවසක ශීතකරණයක් ඇරියම අපිට කරපිංචා ටික රම්ප ටික
මුළු ශීතකරණය පුරාම තැන තැන විසිරිලා තියෙනවා. ඊළඟට බඩු තියන්න ඕනේ තැන්වල මේ තියලා තියෙන්නේ. ඇත්තටම මේ ශීතකරණයක් ගත්තම මේ ශීතකරණය තුල මොන විදිහටද ඔය බඩු භාණ්ඩ ටික ඇසුරුම් වෙන්න ඕනේ කියන්නේ? බඩු තියන්න ඕනේ මොන විදිහේ පිළිවෙලකටද අපි? ඇත්තටම දරංජ මම මේක මුලින්ම කියන්නම්. දැන් ඇත්තට ලංකාවේ අපේ සීතකරණයක් කියන්නේ ගෙදරක තියෙන ඇත්තට මේක ගාබේජ් එකක් කියන්නේ. කුණු ගොඩ ඇත්තටම يعني ෆ්‍රිජ් එකක සීතකරණයක ඇත්තටම හරියටම ආහාර ගබඩා කරන්න ඕන. අපි හිතන්නේ මේක අපි ගෙදර ඔය ඉතුරු වෙන අපි කියමු රෑට ඉතුරුනොත් එහෙම මොන හරි උයපු එළවලුවක් මොන හරි ඒකත් දානවා. ඊට පස්සේ ගස් ලැබු කෑල්ලක් කපලා ඉතුරුනොත් එහෙම ඕකත් දානවා. විශේෂ ලුණු කෑල්ලක් කපලා ඉතුරුනොත් ඕකත් දානවා. يعني ෆ්‍රිජ් එක කියන්නේ ඇත්තටම දැන් අපි ගාබේජ් එකක් කරන් තියෙන්නේ කුණු ගොඩක් කරන් තියෙන්නේ. දැන් ගොඩක් වෙලාවට බලන්න දැන් අපිත් එක අපි මේලා එකතු වෙන කට්ටිය ඉන්නවා අපිත් එක දැන් අපිත් එක අහන් ඉන්න කට්ටිය ඉන්නවා. දැන් ගිහලා ෆ්‍රිජ් එක ඇරලා බැලුවත් අර ෆ්‍රිජ් එකේ තියෙන මාළු දාන්න කියලා තියෙනවා. කවුරුත් උතන මාළු දාන්නේ නැහැ. ඩීපීස් එක උඩ තියෙන ඩීපීස් එක කෑල්ල තියෙන ඊට යටින් තියෙන මාළු දාන්න දැන්. කවුරුවත් උතනට මාළු දාන්නේ නැහැ. දැන් විශේෂයෙන්ම ෆ්‍රිජ් එකක දානව නම් බඩු මුට්ටු අනිවාර්යෙන් කවර් කරලා දාන්න ඕනේ. විශේෂයෙන්ම ලුණු ගෙඩියක් කපපු කෑල්ල ෆ්‍රිජ් එකට දැම්මොත් එම් ෆ්‍රිජ් එකේ තියෙන විස බීජ ඔක්කොම ලුණු කෑල්ල උරා ගන්න. ඊට පස්සේ ඒක අපි කියමු පොල් සම්බෝලයක් හදන්න අවශ්‍ය වෙලා අපි ලුණු කෑල්ල අරන් දැම්මොත් එම් අර ඔක්කොම විස බීජත් එක තමයි ඒ ටික දාන්නේ. පුළුවන් තරම් ෆ්‍රිජ් එකක් පාවිච්චි කරනකොට ෆ්‍රිජ් එකට දාන්න ඕන ඒවා තියෙනවා නැති ඒවා තියෙනවා. අපි කැරටුත් දාන්නේ ෆ්‍රිජ් එකේ. අල දාන්නේ ෆ්‍රිජ් එකේ. සියලුම දේවල් දාන ඒ නිසා ඒ වගේ එළියෙන් තියන්න මුකුත් වෙන්නේ කොළ වර්ග දානවා නම් හොඳට සෝදලා පත්තර කොළයක ඔතන්න. පත්තර කොළයක ඔතල තමයි දාන්න ඕනේ. ඒව වුණත් දැන් අපි කියමු දැන් විශේෂයෙන් අපි ගෘහිණියෝ ඉන්නවා. ඔෆිස් යන කට්ටිය ඉන්නවා. එයාලට පහුවෙන්ද උදේට නැගිටලා ඔක්කොම එළවලු කපලා අමාරු නම් ෆ්‍රිජ් එකේ දාලා තිබ්බට කමන්නේ එළවලු කපලා හැබැයි ප්ලාස්ටික් හරි මොන හරි ආවරණයකට දාලා ආවරණය කරලා තමයි දාන්න ඕනේ. දැන් මස් මාළු උනත් ඒ වගේ. අපි කියමු කුකුල් දැන් සතියකට අපි කියමු සතියකට ඇති වෙන්න ගේනවා කියලා මස් මාළු සමහර ඉන්න සතියකට ඇවිල්ලා ගෙනල්ලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. ඒ ඔක්කොම ගෙනාපු ගමන්ම කපන්න. වේලකට හරියන අපි කියමු ගෙදරට හරියන්නේ වේලට කෑලි 10යි කියලා. ඒ වගේ 10 කපන්න. කපලා පැකට් හදන්න. පැකට් හදලා ෆ්‍රිජ් එකේ අරන්. ඒ කියන්නේ පොලිතින් වලට දාලා. පොලිතින් වලට දාලා හරි මොන හරි කාඩ්බෝඩ් මේ ප්ලාස්ටික් බොක්ස් හරි මොන හරි දෙයක ආවන්නේ කියලා 10 තියන හේතුව තමයි අපි ගොඩක් වෙලාවට කුකුලෙක් අපි ගාලා එහෙම ෆ්‍රිජ් එකට දානවා. ඒක අපිට අග්ගාලි වෙරලා කොහොම හරි වතුර දාලා අයිසියාවලි වෙරලා භාගයක් කපලා ආයි ෆ්‍රිජ් එකට දානවා. සීතකරණය කියන්නේ ඇත්තටම කෑම නරක් නොවි තියාගන්න තැනක් නෙමෙයි. ෆ්‍රිජ් එකට දැම්ම කියලා කිසිම කෑමක් නරක් වෙන්නේ නැහැ. බැක්ටීරියා නිදි කරවල තියෙන තැන. බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය උණුසුම වැඩි වෙනකොට අපි කියමු දැන් එළියට අරගෙන තිබ්බා පැයක් විතර තියලා කුකුලා දැම්ම කියන්නේ බැක්ටීරියා වර්ධනය වෙලා තියෙනවා. ඒක ෆ්‍රිජ් එකේ දැම්මට පස්සේ ඒ ප්‍රමාණය අපි කියමු උදාහරණයක් 100ට වැඩි වෙලා 100ට තිබ්බා කියලා. සීතකරණය දැම්මට පස්සේ 100ෙම තියෙන මොකුත් වෙන්නේ නැහැ. වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ නැතුව නිදාගෙන තියෙන බැක්ටීරියා. ඊට පස්සේ ආයි අනිත් දවසේ ඉරියට දැම්මට පස්සේ ඔන්න ආයි නැගිටලා ආයි මේවට ආයි 150ක් වෙනවා. එහෙම දවස් 7ක් කරනකොට බැක්ටීරියා වැඩ අන්තිමට ඊට පස්සේ ෆුඩ් පොයිසන් කියලා එන්නේ. ආහාර විස වීම. ඒක නිසා ගොඩක් අය පෝෂන් කරලා තියාගන්න මස් මාළු වගේ ඒවා ෆ්‍රිජ් එකට දාන්න ඕනේ විතරක් ෆ්‍රිජ් එකට දාන්න. ඒ වගේම දාන මොකක්ද දැම්මත් හොඳට කවර් කරලා ආවරණය කරලා දාන්න ඕනේ. අනිත් දේ තමයි සීතකරණය කියන්නේ ගෙදර ඇත්තටම එක පැත්තෙන් ගත්තොත් මුදල් නාස්ති වෙන තැන. අපිට දැන් එක මං කිව්ව ඉස්සර අපි සීතකරණ නැති බෙහෙමත් ගෙදරක. ඒ ගෙදර සාමාන්‍ය සීතකරණ අරින්නේ අවශ්‍ය දෙයකට විතරයි ටක් ගන්න. එළවලු උනත් අපි කියන්නේ එක සැරේට ගන්න උයන්න තියෙන ටික ලියාගෙන හරි මොකක් හරි බලලා හරි එක සැරේට සීතකරණ ඇරලා ගන්න බෑ ටික. කියන්නේ ගොඩක් වෙලාට ඇරලා ගන්නකොට ඊට පස්සේ ආයි කූල් කරන් ලොකු කරන්ට් එකක් යනවා. කරන්ට් එකක් යනවා කියන්නේ ඒක කවුරුත් අපිට ගෙවන්නේ නැහැ නේද? අපේම අතින් තමයි ගෙවන්න ඕනේ. ඒක නිසා හැමතිස්සෙම අර පිරිමැස්මත් එක තමයි කුස්සිය වැඩ කරන්න ඕනේ. එතකොට මේ සුපවේදිතුමනි ඔබතුමා දැන් අර එළවලු ෆ්‍රිජ් එකට දාන කතන්දරේ කියන්නේ ගෘහණියක් නම් කලින් දවසේ එළවලු කපලා ෆ්‍රිජ් එකට දාන කියන කතන්දරේ කියද්දි මට මතක් වුණා එළවලු කපනකොට දැන් අපි එක එක හැඩතල වලට එළවලු කපා ගන්නවනේ. මේ එක එක හැඩතල වලට එළවලු කපා ගන්න එක තුලින් ඒ එළවලු වල රසය වැඩිවීමක් වෙනවද නැත්නම් ඒක හුදෙක්ම අලංකාරය සඳහා පමණක්ම කරන දෙයක්ද කියලා දැනගන්න. ඔව් ඇත්තට මේකේ දෙකක් තියෙන. එකක් තමයි කැම රුචිය වැඩි වෙනවා. කැම රුචිය වැඩි. අපි උදාහරණයක් කියමුකෝ මොන හරි ඒ කපලා තියෙන දැන් බණ්ඩක්ක කියන්නේ කොළ පාටට. ඔව්.
කැරට් වගේ ගත්තොත් ඇවිලි පාටයි ඒ වගේ. එතකොට මාළු හරි මොන හරි එක්කම අපි ගේමු දැන් බණ්ඩක් අතර රවුමට කපන්න පුළුවන් අපිට. ඔව්. කැරට් එක රවුමට කපන්න පුළුවන්. අපි ඒ කන්න ගියාට පස්සේ අර විවිධ හැඩයන් එකම විදියට. ඔව්. අපි දැන් ඕක එක එක හැඩයට කපා ගන්න පුළුවන්. අපි දැන් හොටෙල් වල වුණත් ඇත්තටම එක එක හැඩයට තමයි කපන්න ඕනේ. කියන්නේ බුෆේ එකට දැම්මත් අපේ ගෙදර තියෙන බුෆේ එක අපි එක්පිඟානේ කැම්පින් ගානේ. ඕකට බෙදාගත්තත් අර විවිධ හැඩයට කපනකොට එකක් තමයි කැම රුචිය වැඩි වෙන විශේෂයෙන්ම අනිත් එක තමයි උයන යන කාලය. ඔය එක උදාහරණයක් කියන්නම කැකිලි. කැකිලි කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය කන්න හොඳ අකමැති වෙනාට බොහෝම ಗುಣ කෑමක් තමයි. කැකිලි විශේෂයෙන්ම හැදෙන්නේ අනුරාධපුර පොළොන්නරුව ඒ පැත්තට වෙයි. ඒ හැදෙන්නේ මේ පැත්තේ ගොඩක් කට්ටියට මේ පැත්තේ දෙන වග්ගඩු අමාරු තියෙනවා. ඔය ක්ලෝරයිඩ් වැඩි සදත් ප්‍රශ්නේ මේ තියෙනවා. ඒ කැකිලි කියන්නේ ඇත්තටම වග්ගඩු රෝගෙටම හොඳ දිව්‍ය ඔසුවක්. ඒ කියන්නේ මේ පැත්තට හැදිලා තියෙන්නම මම හිතන්නේ ඒක නිසා වෙන්නේ නැති. දැන් ඒක අපි උයන්න කම්මැලි අපි කපන්නේ කැකිලි ලොකු කෑලිනේ. සාමාන්‍යයෙන්. ලොකුවට උයන්න කම්මැලි දැක්කම අර දැන්. ඔක මම උයනවා හීනියට ජූලියන් අපි කියන්නේ ජූලියන් කියලා හීනිය කියන්නේ චූටියට ඉල්ලියනවා. අර ගිනිකුරු කියන්නේ රට් වගේ කියන්නේ. චූටි කෑලි. ඒ වගේ උයලා හොඳට කලුවට අපි පොල් ටිකක් කෑම බල දාලා ඉවුවා නම් ඇත්තටම කන්න කැකිලි කෑ බතුයි කන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම මම දැනටත් කියනකොට ආසාවක් ඇති වෙනවා. ඒ වගේ එළවලු කපන ක්‍රමයෙන් එකක් ඉතින් අර ගෑස් එක උයන්න යන වෙලාව කාලය හැමදේම ඉතුරු කරනවා. තව දෙයක් කියන්න. කපන්න එළවලු කපන පිහිය හොඳම මුවත් පිහියක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙලාව අපත යනවා. ඒ වගේම අනතුරු වෙන්නත් අපි කියන්නේ ගොඩක් වෙලාවට මේ කැපෙන පිහියකින් තමයි තුවාල වෙන්නේ කියලා. මම අත්දැකීම කියන්නේ කැපෙන පිහියකට වැඩිය කැපෙන්නේ නැති මොට්ට පිහියකින් තමයි ගොඩක් වෙලාවට මේ අනතුරු වෙන්නේ. මුළුතැන්ගේ උපකරණ භාවිතාව පිළිබඳව ඔබ දැනුවත්ද? අපි මේ දේවල් ගැන කතා කරමු මේ විරාමයෙන් පස්සේ. මේ ජීවන ගෙත්තම. විරාමයෙන් පසු නැවතත් ඔබ එකතු වෙන්නේ ජීවන ගෙත්තම වැඩසටහනත් එක්ක. ඉතින් අද අපි සූප ශාස්ත්‍රය ගැන තමයි කතා කර හිටියේ. විරාමයට කලින් අපි කිව්වා අපේ සුපවේදීතුමා කිව්වා මුළුතැන්ගේ කැපෙන පිහියට වඩා මොට්ට පිහියෙන් තමයි අනතුරු වැඩිපුර සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඉතින් අපි දැන් පොඩ්ඩක් කතා කරමු සුපවේදීතුමනි මොනවද මේ උපකරණ භාවිතය? ඒ කියන්නේ මුළුතැන්ගේ උපකරණ භාවිතය අපි මොන විදිහටද අපි සිදු කරන්න ඕනේ කියන කාරණාව ගැන. ඔව් ඇත්තටම දරංජය දැන් මේ කාලේ දැන් මුළුතැන් ගැන ගත්තම නවීන උපකරණ ගොඩක් තියෙනවා. සමහරවිට අපිට අවශ්‍ය දේවලුත් තියෙනවා අනවශ්‍ය දේවලුත් තියෙනවා. අපි මං නිතරම ඉස්සර කියන්නේ අපේ පැරණි මුළුතැන්ගයක් එක දැන් මුළුතැන්ගේ මේකට තමයි කතා කරන්නේ සම්බන්ධ කරලා තමයි. දැන් කරගන්න කෑවෙත් අපි දැනුත් අපි ඉස්සරත් අපි හොඳට කෑවා හොඳ රසට අපි කියන්නේ කලින් ඉස්සර කෑම බොහොම රසයි කියලා හොඳට කෑවා. දැනුත් අපි මේ විදිහටම හදලා කනවා. දැන් පරිප්පු එකත් අපි හදන ඒ කාලේ පරිප්පු හදුවා දැන් හොදනවා. මාළුත් හදනවා. ඒ දවස්වල තිබ්බ එක මුළුතැන්ගේ උපකරණය මැසිමයින් ගොඩක් වෙලාට තිබ්බේ වංගෙඩි. ඕකේ මිරිසුත් කොටනවා. වීත් කොටනවා සියලුම දේවල් පිටි ඔක්කොම දැන් එහෙම නෙමෙයි. දැන් ඉදියාප්පෝන ඉදියාපිටි පැට්ටක් කඩෙන් ගෙනාවා මිරිස් ඕන මිරිස් කුඩු ගෙනාවා. ඔක්කොම කඩෙන් ගෙනල්ලා ඒ වුණත් අපිට තියෙනවා පොල් කිරි එක වුණත් අද පිටි කරලා පොල් කිරි වුණත් අපිට දැන් තියෙනවා ඒක ලික්විඩ් එක තියෙනවා පිටි තියෙනවා ගාපු පොල් තියෙනවා එක දැන් ඔය ඔක්කොම වගේ එක තමයි ඉස්සර අපි කරේ එක මැසිමයි කියන්නේ ගොඩක් අර මේ වංගෙඩියෙන් තමයි කරේ. දැන් ගත්තට පස්සේ එක දේවල් වලට එක දේවල් තියෙනවා මැෂින් જાති. ඒ මොනවා තිබුණත් ඇත්තටම ඉතින් ඒකත් අපි අර පිරිමැස්මෙන් කරන්න ඕනේ. අපට අවශ්‍ය උපකරණේ විතරක් අවශ්‍ය දෙයට ගන්න ඕනේ. එහෙම නැත්නම් අන්තිමේට අර මං හැමතිස්සෙම මං කියනා වගේ ගෙදරක සල්ලි ගැන ඉතුරු වෙනවද නැති වෙනවද කියලා තීරණය වෙන්නේ මුළුතැන්ගේ සමාල්ලාට අපි උදාහරණයක් කියමුකෝ අපි හැම ගෙදරම දාන වකයි ටෝස්ටර් එකක් ගිහලා හිතාගමුකෝ. ටෝස්ට් එකක් වගේ දෙයක් අපි කියනවා ගොඩක් සෑන්ඩ්විච් එකක් අපි සාමාන්‍යයෙන් ඉතින් හැමදාම සෑන්ඩ්විච් වගේ කන්නේත් නෑනේ. ඉඳලා හිටලා කන්නේ. දැන් බ්ලෙන්ඩරේ වගේ නම් මේ දවස්වල අවශ්‍ය වෙන බ්ලෙන්ඩරේ වුණත් මම කියන්නේ බ්ලෙන්ඩරේ ගන්න හොඳ ඇතර බ්ලෙන්ඩරයක් තියෙන එක හොඳ මේ කාලේ එක්ක කාලෙත් එක්ක ඒ මොන දේ කරත් තමන් පාවිච්චි කරාට පස්සේ විදුලි උපකරණ විශේෂයෙන්ම හොඳට පිහිදාලා අරන් තියන්න ඕනේ. අනිවාර්යෙන් හොදන්න. ඒ කියන්නේ බ්ලෙන්ඩර් එක ගත්තොත් දැන් අපිත් එක්ක මේ වෙලාවක තුන කට්ටිය ඉන්නවනේ දැන් අපිත් එක්ක මේ වෙලාවේ අහන් ඉන්න මේ කතාව දැන් ගිහිල්ලා මේ කිවිරෙච්ච ගම මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න බ්ලෙන්ඩර් එකේ යට කප්පේ ගලවලා කොච්චර පොල් බැඳලා කොච්චර ඒක අනිවාර්යෙන් ගොඩක් වෙලාවට බලන්න 180 ගේ බ්ලෙන්ඩර් වල කොළ පාට නැති
රවුම. ඒ කියන්නේ කප් එක උඩ හොදනවා කවදාවත් අරක ගලවලා හොදන්නේ නැහැ. ඕවා තමයි ඇත්තටම කෑම ෆුඩ් පොයිසන් වෙන්න කියන්නේ කෑම නරක වෙන්න පුළුවන්. විස වෙන්න පුළුවන් තැන් තියෙන අනිවාර්යෙන් බලන්න. ඊට අමතරව මම පිහ ගැන කිව්වා. දැන් මේක ඉරිච්ච ගමන් ගිහිල්ලා බලන්න පිහියේ මිටේ අයින තියෙන දාරේ. ඔතන කොච්චර පොඩි ටූත් පික් එකකින් වගේ පොඩක් උරලා බලන්න එතන කොච්චර කුණු තියෙනවද කියලා. දැන් ගිහිල්ලා බැලුවා සමහර ගෙවල් කට්ටිය හොදන ඇති ඔක්කොම නේ මං කියන්නේ. ඒ වගේ අපි නවීන ඒ කියන්නේ වැඩ ලේසි කරගන්න නවීන උපකරණ භාවිතා කරනවා වගේම තමයි ඒවා හරියට පාවිච්චි කරන්න ඕනේ. අවශ්‍යයි. දැන් අපි කියනවා මේ කාලේ ගෙවල් වලට ගොඩක් වැඩි මේ හරි බිසි වෙලාව කළමනා කරගන්න බෑ. අර මැසින් ඕනේ මේක ඕනේ මේවා කියලා. දැන් අපේ ඉස්සරත් ඔය කරන්නේ මං කිව්වා ඉස්සර දැන් ඉන්න ළමයි දෙන්නයි තුන් දෙනයි ගොඩක් වෙලාවට ගෙවල් වල දැන් ඉන්නේ. ඉස්සර වෙන ළමයි 7-8 දෙනෙක් ඉන්නවා ඉස්සර ගෙවල් වල. ඒ පරණ අපේ ගම්වල ගෙවල් වල. ඉතින් සමාජයට ගෙදර සාම්පුරුෂ වැඩට යනවා. කියන්නේ ගෙදර තාත්තා වැඩට ගියාම අම්මා විතරයි ඉන්නේ. ඉතින් අම්මා මිරිස් කොටා ගන්න ඕනේ. වී කොටා ගන්න ඕනේ. පිටිත් කොටා ගන්න ඕනේ. ඊට අමතරව ගිහලා මැල්ලුම මොනවාරි කඩා ගන්නත් ඕනේ. ගෙදරම හරි පණිවිඩයක් තියෙනවනම් ඒක ගිහිලා කියලා එන්නත් ඕනේ අනිත් ගෙදරට. ඒ ඔක්කොම කරන් කෑම හදලා අනිත් එක සමාදාන ගෙදර දැන් මැටි ගෙවල් නම් බො මැටිත් ගාන දවස් වෙලාවලුත් තියෙනවනේ සමාස දෙක තුන සැරයක් හරි ඔක්කොමත් කරලා. දැන් අපිට අවන් තියෙනවා බෙන්ඩර් තියෙනවා ඒ ඔක්කොමත් තියෙනවා හදිසි පණිවිඩයක් කියන්න. ෆෝන් එක තියෙනවා ළමයි ඉස්කෝලේ ගිහිල්ලා එන්නේ වෑන් වල ඒ ඔක්කොමත් තියාගෙන අපි කියනවා දැන් අපිට වෙලාමදි කියලා. ඒ කියන්නේ ඇත්තටම ඒක අපි වෙලා තියෙන්නේ කාලය කළමනා කරගන්න නැති එක තමයි ප්‍රශ්නේ. මොන විදුලි උපකරණ මොන නවීන පහසුකම් තිබ්බත් කාලය කළමනා කරගන්න ඕනේ. දැන් මට ඇත්තටම ළඟදී මට කෙනෙක් කිව්වා මම කරලා බැලුවා. දැන් ඔයගේ ලේසි ක්‍රමත් තියෙන එක මම කියන්නේ අලුත් එක්ක යනකොට ලේසි ක්‍රම තියෙනවා. ඒවා දැන් අපි ඉස්සර තෙල් හිඳිනකොට පොල් ගාලා කිරි අරගෙන තමයි පැය ගාණක් අපිවත් ඉඳලා අපි උනත් ඉස්සර ගමේ ඉන්න කාලේ අපි ඔළුවට ගන්න වෙනම තෙල් හිඳිනවා. එතකොට මේ පොල් තෙල්ම කඩින් ගේන්නේ නැහැ. දැන් අත මේ කාලෙත් එක්ක අමාරු වෙනකොට ඔයාලට ගෙදර පොල් තෙල් ටිකක් ඉඳ ගන්න ඕන නම් ඔළුවේ ගන්න හරි Tamanට හරි පොල් ටික ගාලා හොඳට මිරිකලා Tamanට මේ දෙක කරා. ඔව් ඒක දාන්න ඕනේ ෆ්‍රිජ් එකට. පොල් කිරි හොඳට මිරිකලා ෆ්‍රිජ් එකට දාන්න. ෆ්‍රිජ් එකෙන් දැම්මම පස්සේ පොල් කිරි මිදෙනවනේ උඩ ලේ එක. ඔව්. අනිකර කිරි ටික තමයි උඩ මිදෙන්නේ යෝගට් එක වගේ. අන්න ඒ ටික අරගෙන මැටි ඇතුළේ එක දාලා අඩු ගින්දරේ මේ කරලා පැය භාගයක් යනකොට ඉඳන් පොල් තෙල් හේනේ කියන්නේ. අනිත් ඉස්සර අපි කරේ තියෙන පොල් තෙල් වතුර ඔක්කොම හින්දවනවනේ. ඒ වගේ අර නවීන මම එකයි කිව්ව නවීන උපකරණ වලින් ලේසිත් තියෙනවා. ලේසි පාසුත් තියෙනවා අවාසිත් තියෙන. ඒ වගේ අවශ්‍ය ලේසි දේ එකෙන් කරගන්න ඕනේ. අපි ඉතින් ඒක ගාන්ට එක කළමනාකරණය කරගැනීම කරගෙන අවශ්‍ය ලේසි දෙයක නැත්නම් අනිත් එක අවශ්‍ය දෙයටයි අනවශ්‍ය දෙයට ඔක්කොම මැෂින් විජාතිය මේවා ගෙනල්ලා අන්තිමේට මම ගොඩක් වෙලා දැකලා තියෙනවා ඒව ඔයේ තියෙනවා. සමහරය පැකින් එක කරලා බලලා විතරයි. ඒතර වර්තමානයේ ඇතිලා තියෙන තත්ත්වය තමයි ඇත්තටම දැන් කිචන් එක ගත්තොත් අනවශ්‍ය බඩු ගොඩක් වෙලාවට කුස්සිය වුණා තියෙන අනවශ්‍ය බඩු නෙති ගොඩ ගහගෙන ඉන්නවා. දැන් ගොඩක් ඇත්තටම කියන අනවශ්‍ය බඩු අයින් කරලා පිරිසුදුව හොඳ වාතාවරණයක් ලැබෙන විදිහට හොඳ පිරිසුදුව හොඳ වියලි තියෙනවා නම් තමයි මුළු තැන්ගයක් උනත් හොඳ වෙන්නේ. පිරිසුදු තියන්නේ. සුපවේදීතුමනි දැන් ඔය අද කාලය ගැන කතා කරද්දී දැන් මට තවත් ප්‍රශ්නයක් මතක් වෙනවා. දැන් ඔබතුමත් මේ දේ දන්නවා ඇති. දැන් මම අහලා තියෙන දැන් කටරොඩු මල් අරගෙන ඒ කටරොඩු මල් වතුරෙන් තම්බලා ඒ වතුර එක කියන්නේ ඉදියාප වලට වගේ ඔය දැන් අර අපි කන මොන හරි ආහාරයකට එකතු කරලා දැන් ගැනීම තුළින් ඒකද ආහාරයට ගැනීම තුළින් අපේ ඇඟේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න පුළුවන් කියලා. එතකොට දැන් ওই කතාවත් එක්ක දැන් අපි දන්නා මේ COVID-19 වසංගතයේ මේ විදිහ ඇති වෙලා තියෙනවා. දැන් ඔබ වුණත් නිවසට එලා මේ ඉන්න මොහොතේත් කොරෝනා රෝගයක් වාර්තා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්වයක් තියෙන අපේ රටේ දැන් අපේ ආහාර රටාව කියන එක අපි හොඳ ආකාරව තියාගන්න ඕනේ. සෞඛ්‍ය සම්පන්න ආහාර, ප්‍රතිශක්තිය වඩන ආහාර රටාවකට අපි පුරුදු වෙන්න ඕනේ මේ තත්ත්වය තුල. සුපවේදීතුමනි ඒ වගේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර රටාවක් ප්‍රතිශක්තියෙන් යුතු ආහාර රටාවකට පුරුදු වෙන්න පුළුවන් වෙන්නේ අපිට මොන වගේ දෙයක් කරොත්ද? ඔව් දරංජය ඇත්තට මේක කියපේක හොඳයි. ඔව්. දැන් අපි දැන්නේ තියන්නේ ප්‍රතිශක්තිකරණ ආහාර කන්න ඕනේ මෙහෙම කන්න ඕනේ කියලා. දැන් අපේ ඉස්සර කට්ටිය අපි කෑම මොනවද? අපි සුදු හාල් කන්නෙම නෑනේ. ඔව්. ගොඩක් කරලා අදටත් ගම්වල කන්නේ නිවුඩු හාල් කියලා කියන්නේ කුරුට්ට අයින් කරන රතු හාල්. ඒකේ ප්‍රතිශක්තිකරණය නිකම්ම ගැබ් වෙලා තියෙනවා.
ඊට අමතරව ඉස්සලා අපි දේව පාරම්පරික වීදි. ඔබ මඩතෝලු කියයි, කලුහි නැටි කියයි, සුවඳල් කියයි. ඒ පාරම්පරික අපේ වීදි තිබ්බා. දැන් ඕවා අපි දැන් මේ ඉස්සලා අපි ඕනේ කෑවේ. තමන්ගේ කුඹුරේ තමන් වවා ගන්නවා. ඒකේ නිවුඩු හාල් කියන්නේ රතු හාල් අපි පොත් අයින් කරලා කුරුට්ට අයින් නොකර රතු හාල් ටික කන්නේ. එක්ක කලුහි නැටි කන්නේ. ඒ දවස්වල කියන්නේ යෝධ කලුහි නැටි, කලු කුමසුයි කලුහි නැටි හාලුයි කාලා මේ තමයි මේව හැදුවේ කියලා මේ චෛත්‍යය මගේ ලොකු දේවල් කරේ කියලා ඉතින්. ඒ කියන්නේ ශක්තියෙන් අනිවාර්ය ප්‍රේක්ෂකත්වය ගැන තියෙන්නේ නැහැ. දැන් අපි වගේ දැන් ඔය තියෙන සුදු හාල් කාලා මෙහෙම කරා නම් එහෙම ඒ මොනතර ලොකු වැඩ කරන්න බෑනේ කියන්නේ. අපේ තිබිච්ච හොඳ ආහාර රටාවක් අපිට තිබිලා තියෙනවා. අපි කියන්නේ සමහරවිට ව්‍යංජන 32ක්. අපේ තිබුණා. දෙතිස් ව්‍යංජන තිබුණා. ඒ වගේ පාරම්පරික වී තිබුණා. ඒ වගේන් තමයි ප්‍රේක්ෂකත්වය ඇත්තටම වැඩි වුණේ. අර දරංජය කිව්වේ කටරොඩු මල් ඇත්තටම හොඳයි. ඒකෙන් අපිට එක වගේ බීම හදන්න පුළුවන්. කිරිබත් වලට දාන්න පුළුවන්. ඉදියාප්ප වගේ ඉදියාප්ප වලට දාන්න පුළුවන්. ඒව දැන් ඔය දැන් කටරොඩු මල් වලින් ඒ වගේ ඕන දෙයක් හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කොයිඩ් එක ආවට පස්සේනේ අපි දැන් ඔය පස්පංගුව තම්බල බොන්න ගත්තා. ඉඟුඩු කොත්තමල්ලි තම්බල ගත්තා. එතකොට වෙනිවල් ගැට බොන්න ගත්තා. අපි පටන් ගත්තේ දැන් ඔය අයි රැල්ල පටන් ගත්තේ මේ කොයිඩ් එකත් එක්ක. නැත්තම් අතීතයේදී අපිට අපේ ගෙදරින් කියන්නේ ආච්චම්මලා සියලා ඔය දේවල් කරපු දේවල්. ඒ දේවල් අපේ සමාජයෙන් ගිලිහි ගිය හින්දා අද වෙද්දී ඔබට ආයිමත් ඒ දේවල් කරන්න වෙලා තියෙනවා. මම නිතරම කියන්නේ ඒකයි අපේ ආච්චිලා සීයලා අපේ මුතුන් මිත්තෝ හැම දෙයක්ම කරලා තියෙන්නේ මොන හරි හේතුවක් විද්‍යාත්මක හේතු. කියන්නේ අපිට වැඩි කට්ටිය දුන්නා ඉඳලා තියෙනවා මේ බලනකොට. කියන්නේ දැන් අපි දැන් අපි තේ වර්ග දෙයි එක පිටි වර්ග දෙයි කියන එක ආවොත් එහෙම ඇත්තටම වසවිසනේ අපි දැන් දානකන පිටි කියන වසවිස කිය එක කට්ටිය කියනවා. කවුරුත් ඒවට අපි වුණත් අදරත් කවුරු යවත් අපි දෙන්නේ තේ එකක්. මේ පිටි එකක් දෙන්නේ. ඉස්සර කොහොම නෙමෙයිනේ. ඉස්සර වෙඩි මල් එකක් කනවලා එතකොට ඔය පස්පංගුව වෙනිවැල් ගැට ඒවා මේ මට මතකයි පොඩි කාලේ අපි කකුල ඇණයක් කියනන්නොත් එහෙම ගොඩක් වෙලාවට ආච්චි මේ ටක් ගාලා අරන් යන්නේ ඉන්ජෙක්ෂන් ගන්න කියලා. වෙනිවැල් ගැට කැල්ලක් තම්බලා බොන්න දෙනවා. ඒ කියන්නේ විස නසන්න නැති. ඒ නිසා ප්‍රතිශක්තිකරණය කියලා ඇත්තටම අපිට අලුතෙන් විශේෂ කෑම වර්ග කන්න ඕනේ නැහැ. ඔය අපේ ඉස්සර තිබිච්ච ඒ තම්බල බීපු ಜಾති ටිකයි ඊට අමතරව අලුත් කොළ ಜಾති. අලුත් එළවලු. අලුත් පළතුරු. ඕවා කියව තමයි මේ අපිට ඇත්තටම කන්න ඕනේ. දැන් අපිට එකක් වෙලා තියෙන දැන් අපි දැන් ඉන්න පරිසරෙත් එක්ක අපට අර හොඳ කෑම හම්බ වෙන ප්‍රශ්නයක් තියෙනවා. අඹ ගෙඩියක් ගත්තොත් තනිකර කහ පාට වෙලා කියන්නේ බෙහෙත් ගන්න. දැන් කෙසල් ගෙඩියක් කඩන්න ගියොත් එහෙම මුළු කැනම කහ පාටයි. මම අපිත් එක්ක සහභාගීලා ඉන්න අපේ වලට මම කියනවා කෙසල් ගෙඩියක් ගන්න ගියොත් එහෙම මුළු කැනම කහ පාට දාන ඇත්තටම ගන්න එපා. මොන හේතුවක් නිසාව මුළු කැනක්ම කහ පාට වෙන්න හේතුවක් නැහැ නේ. බෙහෙත් ගහලා නම් ඇත්තටම කෙසල් කැනේ කෙසල් ඇවරිය නැට්ටත් කහ පාට වෙනවා. ගෙඩිය සම්බන්ධ වෙන පොඩි නැටි කෑලා තියෙනවා. බෙහෙත් ගහපු කෙසල් එකක් හොයා ගන්න පුළුවන් එකම ඒ තමයි නැට්ටත් එක්කම කහ පාට වෙනවා. ඒක නැත්තම් නැට්ට කොළ පාට. නැට්ට කොළ පාට ගෙඩිය තමයි දෙන්නේ. නැට්ටි දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ වගේම තමයි අඹ ගෙඩියක්. අඹ ගෙඩියක් ගන්න ගියාට පස්සේ අඹ ගෙඩිය කහ පාට වුණාට ගන්න එපා. බලන්න අඹ ගෙඩිය නැට්ට ගායේ මෙහෙම රවුමට පිරලා තියෙනවා කියලා. නැට්ට ගායේ මොන විදිහට තියෙන්නේ? නැට්ට ගායේ මේ පිරේ රවුමට තියෙන්න ඕනේ. ඒ කියන්නේ උඩ කොටස හරිය. උඩ කොට රවුමට මෙහෙම තියෙන්න ඕනේ. බිත්තරේ වගේ රවුමට තියෙන්න ඕනේ. ඒ කියන්නේ යට නැට්ට ගාවේ යට එබිලා වගේ නම් ඒ ගෙඩිය තව පැහිලා නැහැ. අඹ ගෙඩිය පැහිලා අවශ්‍ය ගාන එනකොට තමයි අර බිත්තරේ වගේ උඩට මෙහෙම ඉසිලා උඩට එන්නේ. අන්න ඒ වගේ අද කළු පුල්ලි සමාන අපි දැන් පුරුදු වෙලා තියෙන කෙසල් ගැන ගන්න ගියාම විශේෂයෙන් ඇඹුල් කෙසල් වගේ පුල්ලි තිබ්බොත් කන්නේ නැහැ. ඇත්තට මේ පුල්ලි තියෙන කෙසල් තමයි රස හොඳට පැහිලා තියෙන්නේ. ඒක. ඒ වගේ අන්න ඒ වගේ අලුත් පළතුරු එළවලු ගත්තා නම් ඔය ප්‍රතිශක්තිකරණය කියන එක අපිට පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම දැන් මම තව දෙයක් කියන්න මට හම්බ වෙනවා එක රටවල අපේ විදේශික හම්බ වෙනවා. එයාලා කියන එක දෙයක් තමයි ඔයාලා කන්නේ ඇත්තටම වසවිස නෙමෙයි ඔයාලා කන්නේ නියම බෙහෙත් හැමදේම බෙහෙත් ඔයාලා කන හැමදේම බෙහෙත් ඒ කට්ටිය කියන අපි කන්නේ වසවිස කියලා. ඒ කියන්නේ එයාලා කන්නේ වසවිස කියලා. එයාලා බර්ගර් එකක් කන්නේ. සෝස් එක සෝස් ಜಾති කන්නේ. අපි එහෙම නෙමෙයි. අපි එදා ඉඳලා කාලා තියෙන්නේ. අපේ රටේ තියෙන කුළු ඉඟුරු, කොත්තමල්ලි, සුදු ලුණු, රතු ලුණු අනිත් ඒවා පුරුදු වෙලා තියෙන රතු ලුණු ගැන බලන්නේ නැහැ නේ අමාරුයි කියලා. රතු ලුණු තමයි ඇත්තටම හොඳ රතු ලුණු. ඒව දාලා අපි නිතරම කන්නේ බෙහෙත්. එතකොට සුපිරිතුමනේ ඔබ කියන්නේ බීලුණු ගෙඩියක් අපි කපලා ඒ බීලුණු ගෙඩිය ඔබ කෑමට එකතු කර ගන්නට වඩා සුපිරිතුමා කියන විදිහට රතු ලුණු ගෙඩියක් අරගෙන ඒක වෙලාවක් වැය කරලා ඒක කපලා ඒ දේ කෑමකට කරගන්න එක හොඳයි කියන්නේ. ඇත්තටම හොඳයි. හොඳ වගේම ආර්ථික පැත්තෙන් ලාභයි.
ලොකු ලුණු ගෙඩියක් අපි ගත්තොත් එකක් තමයි අපි ලෝභ නැතුව කපනවා ටක් ගාලා භාගයක් විතර දානවා. රතු ලුණු ගෙඩියක් ගත්ත සුද්ධ කරන අමාරුනේ. ඕනනම් ගෙඩි 3-4 සුද්ධ කරලා කපලා දානවාට අර ලොකු ලුණු ලොකු ගෙඩිය භාගයක් කපලා දැම්මට වැඩිය රතු ලුණු ගෙඩි දෙක තුනේ ගුණෙත් තියෙනවා රසෙත් තියෙනවා මුදල් පැත්තෙනුත් ලාභයක් තියෙනවා. ඊළඟට තමයි අන්තිම තව දෙයක් මම දෙයක් කියන්නම් තමයි මේ ගොරක වගේ පුරුදුලා තියෙනවනේ කෑලි පිටින් දාන්න. එක්කෝ ඒ ගොරක චූටි කෑලි කපලා දාන්න. එහෙම නැත්නම් ගොරක අඹරලා තියාගන්න. විශේෂයෙන් අපි ගෙදර පොඩි ළමයි ඉන්නවා. ජීවිතේ ගොරක කෑල්ලක් දැක්කොත් කන්නේ. ඒ කියන්නේ විසි කරනවා. ඉස්සර අපි ඉන්නේ මාළු ගෙදර ගොරක කෑල්ල ටක් ගාලා කනවා. ඒ වගේ ළමයි ඉන්න ගෙවල් වලට විශේෂයෙන් මම දැන් අපිත් එක්ක තොරන අම්මලාට මම කියන්නේ ඒ වගේ ඒවා අඹරලා දාන්න මේ ගොරක වගේ අඹරලා දාන්න සුදු ලුණු වගේ අඹරලා දාන්න. ඒකට දන්නේම නැතුව ඒ කියන්නේ සුදු ලුණු ගෙඩියෙන් සුදු ලුණු වලින් පවා ශරීරයේ විෂනසන ක්‍රියාවලිය සිද්ධ වෙනවා නේ. අනිවාර්යයෙන් සුදු ලුණු කියන්නේ හොඳ විස බීජ නාශකයක්. ඒ වගේම අපි මම අහලා තියෙන විදිහට ඔය කැන්සර් වලට එහෙම ගොඩක් එක ගුණයි කියලා තියෙනවා. එතකොට මේ සුපවේදීතුමනි දැන් අපි කොච්චර සෞඛ්‍ය ආරක්ෂිත ආහාර රටාවක් අනුගමනය කරන්න කියලා මේ නරඹගෙන ඉන්න ඔබට කොයිතරම් විදිහට අපි කිව්වත් පුන පුනා කිව්වත් ඇත්තටම අද වෙනකොට අද සමාජයේ මිනිස්සු පුරුදු වෙලා තින්නේ ෂණික ආහාර රටාවකට යන්න. ඉතින් මේකත් එක්ක මේ කාර්යබහුල ජීවිතයත් එක්ක මිනිස්සු තාක්ෂණය පස්සේ මුදල් පස්සේ දුවගෙන යන කාලයක් මේක. ඒතකොට මේ වගේ කාලයකදී සෞඛ්‍ය ආරක්ෂිත ආහාර රටාවක් හරියටම නිවස තුලදීම ක්‍රියාත්මක කරන්න මොන වගේ වැඩපිළිවෙලක්ද අපේ රට තුළ ක්‍රියාත්මක විය යුත්තේ? කියන්නේ නිවසෙන් පටන් ගමුකෝ අපි. නිවසෙන් ක්‍රියාත්මක ඇත්තටම කියනවා නම් අපි දැන් ඔය ශනික ආහාර කියන්නේ දැනජී කියන ශනික ආහාර. ශනික ආහාර වල ඇත්තට අපිට හදාගන්න බැරි කමක් නැහැ අපේ ගෙදර. කියන්නේ අපි කියන ශනික ආහාර හොඳ නෑ. ඇත්තට මේක හොඳ නෑ සමහරවිට. ගොඩක් වෙලාවට බොරු කියන්න ඕනේ නෑනේ. අපිට අපේ ගෙදර හදන අපි දන්න තැනක හදන කෑම තරම් අපිට විශ්වාසයක් නෑනේ. කියන්නේ ගොඩක් වෙලාවට කට්ටිය කරන්නේ කියන්නේ ගොඩක් කමාරු කට්ටිය කරනවා ඒක ව්‍යාපාරයක් විදියට මහා සෞත්තු විදියට. ඇත්තම කියනවා නම් මම සූපවේදී කෙනෙක් විදියට මම ශේෂ ඉන්න කෙනෙක් විදියට කියන්නේ මම සමහර තැන් වලට ගියාම දකින්න මේ මිනිස්සු කරන්නේ ලාභය සඳහා පමණයි. ලාභය සඳහා පමණයි. ඒ කියන්නේ යාට වැඩක් නැහැ කස්ටමර්ට මොනවද දෙන්න ඕනේ ඒවා. ඒ වගේම සමහර තැන් තියෙනවා කස්ටමර් ගැන හිතලා බොහොම පිරිසුදුව හරිම ඒ කියන්නේ නියම සෞඛ්‍ය ආරක්ෂිතව කරන විදියක් තියෙන. ඒ නිසා අපි ඔය දෙක මැද අපි ඉන්න ඕනේ නැහැ. මෙයා පිරිසුදුව දෙනවද මෙයා කොහොමද දෙන්නේ කියලා දෙක මැද අපි ඉන්න අවශ්‍ය නැහැ. ගෙදර ළමයාට කන්න ඕන ෆ්‍රයිඩ් රයිස් එකක් මේ සාමාන්‍ය අපි ජනිකාරගේ ෆ්‍රයිඩ් රයිස් එකක් කියමු. කොත්තු එකක් කියමු අපි තා උදාහරණයක් කොත්තු එකක් ගන්නවා කියමු. දැන් කොත්තු කන්න ඕන අපි කොත්තු රොටියම ගන්න ඕනේ නැහැ. අපිට ඉන්දියාප්ප ටිකක් ගෙනල්ලා ඉන්දියාප්පේ කරලා කැරට් ටිකක් කැමති මස් වර්ගයක් මේව දාලා බිත්තරයක් එහෙම දාලා තෙල් චුට්ටක් දාලා ගෙදර හදලා දෙන්න. ඕක අර කොත්තු වගේ ටකටක ගාලා සද්දයක් වගේ සද්ද රසයක් එන්නේ නැහැ නේ. හොඳට ගෙදර තාච්චිය හොඳට කලවම් කරලා උණුණුවෙන් දෙන්න. පොඩ ළමයෙකුට කෑම දෙනකොට පොඩ ලස්සනට දෙන්න. දැන් කඩෙන් එන කොත්තු එක හරි මොකක් හරි එක නිකන් ඔය එකට අල්ලලා නැතින ඔයා ගෙදර හදන්න. ඉන්දියාප්පේ වගේ ඔය කොත්තුව හදලා උගුරු මස් කෑල්ල බෙදලා ලස්සනට ඉස්සරහයි උඩින් තියන්න. ඒක කැමති වෙන විදියට. මොන හරි වගේ ලස්සනට ඒක ඉස්සෝ දෙන්නේ තුන්දෙනෙක් හරි උඩින් දාගෙන හැමදාම යට තියෙන එක අර උඩින් හරි තියන්න. එතකොට ළමයට කන්න ආසයි දෙනවා. ඒ කියන්නේ අපි පුළුවන් තරම් අපේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර රටාවක් අනුගමනය කරන්න ඔබට හැකි දේවල් පුළුවන් උපරිමයකින් නිවසේම හදාගන්න එක තමයි වැදගත් දෙයක්. ඇත්තටම දැන් බර්ගර් එකක් වුණා දනංජි අපිට ගෙදර හදන්න බැරි කමක් නැහැ. අපි කුකුල් මස් ටිකක් හොඳට බෙන්ඩ් අපේ ග්‍රයින්ඩර් තියෙනවා. හොඳට ග්‍රයින්ඩර් කරගත්තා. මේ වතුර චුට්ටක් එහෙම දාලා ඊට පස්සේ මුං ඇට් ටිකක් එකතු කරලා හොඳට මේව කරගත්ත පොඩි වෙච්ච මුං ඇට් ටිකක් දැම්මා. හොඳට අනලි කරලා වෙජිටබල් ටිකක් ඕන දෙයක් කරලා පොඩි අර අපි මේ රොටි වලට අරන්නේ. ඒ වගේ පොඩි බෝලයක් හදලා තුනී කරලා දෙපැත්ත ෆෑන් එක හරි මොන හරි දෙක දාලා දෙපැත්ත හොඳට කුක් කරගන්න එක විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒක කැමති දෙකක් ඇතුළේ මේක දාලා එතකොට අර Tamanට විශ්වාසයි මේක රසයි කියලා. දැන් ඔයාලට දැන් මම බර්ගර් එක හදපු විදිහට මේකට සොසේජ් එකක් අපි හදන්න ඕනේ කියලා හැඩිය පොඩ්ඩක් වෙනස් කරලා. මම දන්නේ නැහැ මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. කියන්නේ බය නැතුව ඉස්කෝලේ ගෙනියන්න උනා දෙන්න පුළුවන්. සෞඛ්‍ය ආරක්ෂිත විදිහට රුචිකත්වයක් දෙන්න පුළුවන්. ඒගොල්ලෝ තමයි ගොඩක් කට පුරුදුලා තියෙන දැන් අර පොල් තෙල් කන්න හොඳ මම නම් හිතන්නේ මම අර සුවඳ ඉස්සර අපි දන්න ගෙවල් වල යන ගෙවල් ළඟින් යනකොට හරි සුවඳක් එනවා. ඒ බඩගින්න වැඩි වෙනවා. දවල් 12ට එකට වගේ යනකොට ගෙවල් වල ඉස්සර හරි සුවඳයි පැත්තම. දැන් ඒ සුවඳ නැහැ ඇත්තටම කියනවා ගෙවල කෑම. හේතුව තමයි අපි මේ පාවිච්චි කරන තෙල්. මම නම් හැමතිස්සෙම කියන්නේ මම නම් කොහේ ගියත් මේ ගන්නේ හොඳ පොල් තෙල් වලින් යන්නේ. ඇත්තටම රසයි සුවඳයි ඒ වගේම ගොඩක් ෆාම් ඔයිල් කියලා අපි දන්නේ මොන එක එක කලවම් කරපු තෙල් જાති තියෙනවා.
කියන්නේ මම මේ කතා කරන්නේ ඇත්තටම ඇත්ත. ඒ කියන්නේ මම වෘත්තියේ ඉන්න නිසා මම කතා මම දන්නවා. නිසා. සමහර තෙල් තියෙන අපි වදිනකොට තනිකර පෙනෙන්නේ. බදින්න බෑ. ඒ කියන්නේ ඒක ඇත්තටම හොඳ නෑ. සමහරවිට අපි තෙල් එකක් චෙක් කරගන්න තියෙන හොඳම විදිය තමයි පපඩම බදින්න ඕනේ. පපඩම බැදලා මෙහෙම අරන් බැලුවට පස්සේ හොඳ තෙල් එකකින් බැද්දනම් පපඩමේ තෙල් ගතිය පොඩ්ඩක්වත් නෑ. සමහර තේවා තියෙන පපඩම බැද්දලා පස්සේ පපඩම තනිකර තෙල්. අර පෙන ගතියට වෙන වගේ. වෙන ගතියට. ඉතින් අද අපි සුපවේදිතුමත් එක්ක ජීවන ගෙත්තුමේ සූප ශාස්ත්‍ර යටතේ අද අපි ගොඩක් හරබර කතාවක් කරා. ඉතින් දැන් ඉවසරලා ඉන්න ඔබට අපේ සුපවේදිතුමාගෙන් දැනගන්න ගොඩක් දේවල් ලැබුණා කියලා අපි හිතනවා. ඉතින් ජීවන ගෙත්තෙමින් ඔබේ ජීවිතේ ගොතා ගන්න, ජීවිතේ ගොතාගෙන ඉදිරියට යන්න අද ගොඩක් වැදගත් උපදෙස් ටිකක් අපේ සුපවේදිතුමාගෙන් අපිට ලැබුණා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක එකතු වුණු විධායක සුපවේදී සුජිත් ආරියරත්න මහතාට ආයුබෝවන් කියා ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අද අපිත් එක්ක එකතු වුණාට. ඉතින් ජීවන ගෙත්තම නරඹන ඔබට ජීවිතේ ගොතා ගන්න තවත් ගොඩක් ප්‍රශ්න ගැටලු තියෙනවා ඇති. ඒවට විසඳුම් ලබා දෙන්න මේ ජීවන ගෙත්තමේ අපි සූදානම්. ඉතින් ඔබට ඒ තියෙන ගැටලු, ඒ ප්‍රශ්න අප වෙත යොමු කරන්න. නම්බර 177 1B කොට්ටාව පාර හෝකන්දර දකුණ යන ලිපිනයට ඔබට තියෙන ගැටලු මොනවාද කියන්න අපිව දැනුවත් කරන්න ඔබට අපිව අමතන්න පුළුවන් 0112 56 36 36 කියන දුරකථන අංකයෙන්. ඉතින් ජීවන ගෙත්තම තුලින් තවදුරටත් ඔබේ ජීවිතේ ගොතා ගන්න අවශ්‍ය කරන උපදෙස් අපි ලබා දෙන්නට සූදානම්. එහෙනම් අදට සමුගන්නවා. ආයුබෝවන්.